අයිබෝන් ඔබ සැමට ජීවිතය අපි හැම දවසකම ඊයේ දවස ගැන හිතද්දී අපි අතීතයේ දේවල් පදනම් කරගෙන තමයි වර්තමානයේදී අනාගතය සම්බන්ධයෙන් තීරණ ගන්නේ. ඒක අපි හැම කෙනෙකුටම පොදුයි. ජීවිතයේදී අපි මේ ගන්නා වූ තීරණ සම්බන්ධයෙන් වගේම හැම දවසකම අපි හැමෝටම බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ITN අපි අද දවසේදී ඔබත් එක්ක හෙට දවසේ බලාපොරොත්තු ගැන හෝප් වැඩසටහන තුළින් මේ විදිහට කතා කරන්න හේතුවා. ඉතින් මේ වෙලාවේ බොහෝ දෙනා විවිධ ප්‍රශ්න ගැන කතා කරනවා. මේ රටේ අර්බුදකාරී ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කතා බහ කරනවා. මේ හැම දෙයක් ගැනම අපි පොඩක් මැදිහත් වෙලා මැදිහත් සිතින් කතා බහ කරන්න හිතුවා මධ්‍යස්ථව. ඉතින් මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න හෙට දවස ගැන එහෙම නැත්නම් මේ බලාපොරොත්තු තියාගන්න පුළුවන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අපි ව්‍යාපාරික ශාස්ත්‍රය තුළින් කොහොමද කතා බහ කරන්නේ කියලා ඔබව දැනුවත් කරන්නේ කොහොමද කියලා අපි හිතුවා. ඉතින් අපි මේ සම්බන්ධයෙන් සම්පත් දායකත්වය ලබා ගත්ත දවසේදී උපාලි ජයසේකර මහත්මයා එතුමාන මෙගා හිටර්ස් ගෲප් හි සභාපතිතුමන් විදිහට කටයුතු කරනවා. ඒ වගේම කළමනාකරණ අධ්‍යක්ෂකවරයෙක් එතුමා, ඒ වගේම වරලත් ගණක අධිකාරිවරයෙක් විදිහට කටයුතු කරනවා. අයිබෝන් කියලා අපි ගන්න ඔබතුමාව. හොඳයි. ඒ වගේම අපි සම්පත් දායකත්වය ලබා ගත්ත දවසේදී මේ වැඩසටහන සඳහා ආසියා පැසිෆික් මුදල් හා ව්‍යවසායකත්ව සංවර්ධන ආයතනයේ සභාපතිතුමන් විදිහට කටයුතු කරනවා. ඒ වගේම එතුමන් HCP කන්සල්ටින් පුද්ගලික සමාගමේ සභාපතිතුමන් විදිහට කටයුතු කරනවා. ඒ වගේම කළමනාකරණ හා ව්‍යාපාරික උපදේශකවරයෙක් විදිහට, ඒ වගේම ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙක් විදිහට කටයුතු කරනවා. චාමින්ද කුමාරසිරි මහත්මයා අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. හොඳයි. හෙට දවස ගැන එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් බොහෝ දෙනා කතා බහ කරනවා මේ වෙලාවේ. විවිධ මාධ්‍ය ඔස්සේ විවිධ අංශයන් ඔස්සේ විවිධ සාධක ගැන කතා බහ කරනවා. මම හිතුවා මුලින්ම චාමින්ද මහත්මයාගෙන් මේ කතාව ආරම්භ කරන්න. විවිධ මාධ්‍ය ඔස්සේ අපි දකිනවා ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ විවිධ මත, විවිධ කෝණ වලින් විවිධ පුද්ගලයන් කතා බහ කරනවා. මේ වෙලාවේ අපි මධ්‍යස්ථව කතා කළොත්, එහෙම නැත්නම් බලාපොරොත්තු සහගතව කතා බහ කළොත් ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකය ගැන ඔබතුමාට මොනවද මේ වෙලාවේ ඔබතුමාගේ අත්දැකීම් එක්ක, ඔබතුමාගේ අධ්‍යාපන සුදුසුකම් මේ හැම දෙයක් එක්කම මේ වෙලාවේ ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ? ඔව්. බොහොම ස්තුතියි වාසනා. මම හිතන්නේ අපි මේ මාතෘකාව කතා කරනකොට මම හිතන්නේ අපි වැඩිපුරම තේරුම් ගන්න ඕන කාරණාව තමයි අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා පේනවා. අපි යථාර්ථවාදී වෙන්න ඕනේ. අපිට මිනිස්සුන් එක්ක කතා කරනකොට මේ බරපතල තත්වයක් නැහැ. මේ තියෙන තත්වය අපිට ලබන සතියේ යථා තත්ත්වයට ගේන්න පුළුවන්. ඒ ආදී වශයෙන් අපි මිනිස්සුන්ට කතා කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ පහුගිය කාලවල ඒ වගේ දේවල් වුණා. ඒ හින්දා සමහරලාට මේ මිනිස්සුන්ට මේ රටේ ආර්ථිකය මොකක්ද, ඒක කොහොමද හැසිරෙන්නේ කියන එක ගැන අවබෝධයක් තිබුණේ නැහැ. මිනිස්සු හොයන්න ගියෙත් නැහැ. මිනිස්සුන්ට දැන් ඒක තේරෙන්න පටන් ගත්තා විදේශ සංචිත කියන්නේ මොනවද කියලා මිනිස්සු දැනගෙන හිටියේ නැහැ සමහරව. දැන් මේ විදේශ සංචිත ඩොලර් රේට් එක මේවා ගැන මිනිස්සු කතා කරන්නේ ජීවිතේ ඩොලර් එක ගනුදෙනු කරපු නැති මිනිස්සු. ඉතින් මං හිතන්නේ ඒක හොඳ ප්‍රවණතාවයක්. නමුත් මං හිතනවා අපි සමහර වෙලාවට මේ වර්තමානයේ වෙන දේවල් එක්ක බැලුවම අපි ගොඩාක් දුරට කතා කරනවා මේ අරගලයක් තියෙනවා, දේශපාලනික අපි අර්බුදය කියන වචනේ කෙසේ වෙතත් අභියෝගයක් කියන වචනේ පාවිච්චි කරමුකෝ අපි. මේ දේශපාලන වශයෙන් යම්කිසි අභියෝගයක් කැළඹීමක් තියෙනවා. අපි දැන් මේ දේවල් ගැන අවධානය යොමු කරගෙන ඉන්නවා. ආර්ථිකය ගැනත් යම්කිසි මට්ටමකට කතා කරනවා. හැබැයි මම කැමති මේක මගේ පුද්ගලික කියවීම, මේකට එකඟ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. නමුත් පහුගිය කාලය මුළුල්ලේ මේ කතාව මම හොඳට අධ්‍යයනය කරා. දැන් මම ඇහුවොත් කාගෙන් හරි මේ වෙලාවේ අපිට තියෙන ලොකුම ගැටලුව මොකක්ද කියලා එක එක උත්තර දෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ මේ වෙලාවේ අපිට තියෙන ලොකුම ගැටලුව ආර්ථික අර්බුදය කියලා. මම මේ පොඩි සෙල්ලම් බඩුවක් අරගෙන ආවා. මම මේක ගෙනල්ලා මේක පැහැදිලි කරන්නම්. දැන් මේ තියෙන්නේ බස් එකක්. මේ බස් එක මම අරගෙන ආවේ මේක අපිට ඔළුවට දාගෙන ලේසි. ඔයගොල්ලන්ට මතක නම් මේ අලුත් මහ බැංකුව අධිපතිතුමා ආපු වෙලාවේ මේ ආර්ථිකය බස් එකකට සමාන කරා. දැන් මේ වෙලාවේ මේ කඩාගෙන බිඳගෙන පල්ලමට යන බස් එකක් තමයි මේ ආර්ථිකය. දැන් මේක යනවා. අපිට නවත්ත ගන්න බෑ. ඉතින් අපිට මේක කියන්න බෑ එකපාරට මේක නතර වෙයි කියලා. නමුත් අපි කොයිතරම් විරදාලා මේකට බ්‍රේක් දැම්මත් තව ටිකක් පල්ලෙහාට ගිහලා තමයි නතර වෙන්නේ. ඉතින් එතකොට සරලව කිව්වොත් අපි තාම පල්ලමට යන්නේ. මේ බස් එක දැන් ඊටාම දුර්වල තත්වයෙන් මේකේ ටයර් හුලං ගිහිල්ලා යම් යම් ආබාධ වෙලා මේක පල්ලමට යනවා. දැන් අපි මේ කතා කරන අනිකුත් සියලුම ජවනිකා තියෙන්නේ මේක ඇතුලේ. ඔය අපි කතා කරන අරගලය, මේක ඇතුලේ තියෙන දේශපාලනික ජවනිකා,
ඊළඟට මේ සෝෂල් මීඩියා වලින් අපි කතා කරන අය, ආණ්ඩුවේ අය, විපක්ෂයේ අය මේ අපි හැමෝම ඉන්නේ මේ බස් එක ඇතුලේ දැන්. හැබැයි අපිට සමහරලාට අමතක වෙනවා අපි ඔක්කොමත් එක්ක මේ බස් එක දැන් පල්ලමට කඩාගෙන බිඳගෙන යනවා. මේ බස් එක ගිහිල්ලා දැන් මෙන්න මෙතන නම් අපේ කෙලවර. මේ මෙතනින් ඔයාලට පේනවා මෙතන තියෙන ලොකු බෑවුමක්. මෙතනින් ගියාම අපි ඔක්කොම විනාශයි. ඇත්තටම කිව්වොත් අපේ ආර්ථිකය දැන් තියෙන්නේ මෙන්න මේ වගේ තැනක. අපි ඔක්කොම ඉන්නේ මේ බස් එක ඇතුලේ. මේක යනවා තවත් පල්ලමට. අපිට තව පොඩ්ඩ දුරයි තියෙන්නේ මේක මෙතනින් පල්ලෙහාට වැටිලා අපි ඔක්කොම විනාශ වෙන්න. එහෙනම් ඒ වගේ වෙලාවක අපි වැඩිම අවධානයක් යොමු කරන්න ඕන මේ බස් එක ඇතුලේ තියෙන ප්‍රශ්න ඒවා අපි විසඳ ගන්න ඕන තමයි. නමුත් අපි කිසි කෙනෙක් මේ වෙලාවේ මේ බස් එක පිළිබඳව තියෙන අවධානය අඩු කළ යුතු නැහැ. මම කියන්නේ මේ වෙලාවේ අපි අනිත් හැම දෙයක් එක්කම අංක 1 විදිහට තියාගන්න ඕන මේ බස් එක අපි කොහොමද අඩුම ගානේ අර පල්ලමට යන්න කලින් අපි නතර කරගන්නේ. එතකොට දැන් මෙහිම පල්ලමට යනකොට වාසනා මේ බස් එකට බේරෙන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙන අපි සාමාන්‍ය චිත්‍රපටවලම දකිනවා. සමහරවිට මෙහිම කඩාගෙන විඳගෙන යනකොට කවුරු හරි ඇවිල්ලා උඩින් හෙලිකොප්ටරයක් අරගෙන මේක අල්ල ගන්නවා. ඒ වගේ කවුරු හරි විදේශ රටකින් හරි විදේශ ආධාර වලින් හරි මොනවා හරි බලවේගයකින් නැත්නම් හාස්කමකින් අපිට මේක රට බේරගන්න හැකියාවක් තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ බස් එක ඇතුලේ ඉන්න මිනිස්සු ටික මේ බස් එකෙන් එළියට පනින්න ඕන මේ බස් එක පල්ලමට වැටෙන්න කලින්. ඉතින් ඔය සමහර අය දැනටමත් පැල රටවල් වලට යනවා. නමුත් මේ ලංකාවේ ඉන්න හැමෝටම මේක කරන්න බෑනේ. ඒකට මේක යම්කිසි ප්‍රමාණයක් මේක අනිවාර්යයෙන්ම ඉපතටපත් වෙනවා. තුන්වෙනි ක්‍රමය තමයි මේ බස් එකේ ඉන්න අය පුළුවන් තරම් උත්සාහ කරලා එළියේ ඉන්න අයගෙන් සහයෝගය අරගෙන මේ බස් එක අර ආගාදයට වැටෙන එක පුළුවන් තරම් නතර කරන්න. එහෙම නැත්නම් මේක වෙන මාර්ගයකට හරවන්න අපි උත්සාහ කරන්න ඕන. ඉතින් ඒක තමයි මම හිතන්නේ මේ වෙලාවේ රටක් විදිහට අපි කරන්න ඕන වැදගත්ම දේ මේ තියෙන තත්ත්වය අනිත් හැම ප්‍රශ්නයකටම වඩා මම දකින බරපතලම ප්‍රශ්න තමයි මේ ආර්ථික අර්බුදය. අනිත් එක වාසනා මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට තාම මේ වගේ බරපතල අර්බුදයකට පත්වෙච්ච ආර්ථිකයක ඉඳලා නැහැ. අපි ස්වයං පෝෂිත ආර්ථිකයක ඉඳලා කාලයක් එක්ක දැන් අපි යපුම් ආර්ථිකයට ඇවිල්ලා තියෙනවා. දැන් මේ ආර්ථිකයේ මේ තරම් ඉක්මනට මෙහෙම ආගාදයට යයි කියලා අපි කවුරුත් හිතුවේ නැහැ. අපි අත්විඳලත් නැහැ. ඉතින් මම සරල උදාහරණයකින් කිව්වොත් අපේ ආනයන වියදම අපනයන ආදායම වගේ දෙගුණයක්. දැන් ඕක තමයි අපේ තිබිච්ච තත්ත්වය 2019ට කලිනුත් ඕක තත්ත්වය තමයි තිබ්බේ. ඒතර ওই දිගටම ඇවිල්ලා අපිට අද රටේ ඉන්න මිනිස්සුන්ගේ දේශීය අවශ්‍යතාවයන් ටික කරගන්න, මූලික අවශ්‍යතාවයන් ටික කරගන්න, අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික, ඖෂධ ටික, තෙල් ටික, ගෑස් ටික මේ හැම දෙයක්ම තාමත් අපි පිටින්නේ ගන්න. එතකොට හිතලා බලන්න අපේ ඩොලර් සංචිත ටිකත් හිඳලා ගියාට පස්සේ අපිට මේ දේවල් පිටින් ගේන්න හැකියාවක් නැත්තම් සාමාන්‍ය සරල භාෂාවෙන් ගත්තොත් එහෙම තව මාස 2-3ක් යනකොට මේ රටේ ඉන්න මිනිස්සුන්ට කන්න ටික නැති වෙනවා. කෑම ටිකක් නැති වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ටික නැති වෙනවා. එතකොට අර වසංගත වලින් මැරුණට වඩා ඊ타මාත්ම බරපතල ව්‍යසනයකට මේ රට යන්න පුළුවන් අපි ක්‍රියාත්මක වුණේ නැත්තම්. ඒ හින්දා මම කියන්නේ මේ වෙලාවේ අපිට තියෙනවා දැඩි ආර්ථික අර්බුදයක අපි ඉන්නේ. ඒ නිසා අපේ හදිසි අවශ්‍යතාවයක් තියෙනවා සියලු දෙනාම මේ වෙලාවේ මෙන්න මේ ගැන අවධානය යොමු කරන්න. මම තව පොඩි දෙයක් මේකට එකතු කරනවා. අපිට මතකයි 2009 අපි යුද්ධයක් දිනුවා. ඒ යුද්ධ දින වෙලාවේ වාසන හරි ලස්සන දෙයක් වුණා. යුද්ධය කරනකොට ඒ යුද්ධයේ ඉදිරියෙන් හිටිය සෙබළු. ඒ සෙබළු ටික ඉස්සරහෙන් තියාගෙන මුළු රටේම අය මේ වෙනුවෙන් තමයි වැඩ කරේ. මාධ්‍ය ආයතන වලින් හැම තැනින්ම මොකද කරේ? මේගොල්ලන්ට අවශ්‍ය කරන මානසික ශක්තිය දුන්නා. මිනිස්සුන්ට මේ යුද්ධය මොකද වෙන්නේ කියලා පෙන්නුවා. ඒ අවශ්‍ය කරන අනිකුත් ඒ වටපිටාව හැදුවා. ඊළඟට සාමාන්‍ය මිනිස්සු Tamanට පුළුවන් ආකාරයෙන් මේ සොල්දාදුවන්ට සැලකුවා, අනිත් දේවල් කරා, බෝධි පූජා පවත්වලා ආශිර්වාද කරා. ඒ ආදී වශයෙන් මේ සියලුම රටේ ඉන්න හැම දෙනාම ඒ වෙලාවේ අංක 1 අවශ්‍යතාවය බාට දැක්කේ මේ යුද්ධය ඉවර කරන්න ඕන කියලා. ඒක ඉවරනකම් ඒ ගැම්මෙන් හිටියා. ඊට පස්සේ බලන්න කොරෝනා වසංගතය. කොරෝනා වසංගතය ආපු වෙලාවෙත් ඔය විදිහටම රටේ අනිත් සෑම දෙයක්ම පොඩ්ඩක් පැත්තකින් තියලා හැමෝටම උවමනාව තිබුණා මේ වසංගතයෙන් අයින් වෙන්න. ඔබට මතකයි මුල් කාලේදී අපි හැමෝම ගෙවල් වලට එලා හිටියා. මාධ්‍ය ආයතන වල නිතරම දකින්නේ දැන් මේ ආරක්ෂිතව ඉන්න විදිය, මාස්ක් එක දාන්න, දුරස්ථභාවය තියාගන්න. ඒතර මේ විනාඩියෙන් විනාඩියට අපි මේ පණිවිඩ දීලා මේ හැමෝම එතනට ගෙනාවා. මම කියන්නේ අපි මේ රටේ දැන් තියෙන මේ ආර්ථික තත්ත්වය ගැන හරි අවබෝධයකින් වැඩ කරනවා නම් අද මේ වෙනකොට කිසිම කෙනෙක් කිසිම ආකාරයක විනෝද කටයුත්තකට
අනවශ්‍ය දෙයකට සත්ත 5ක්වත් වියදම් කරන්නේ නැහැ. තමන්ට ගෙදරට ගන්න ආහාර ටිකෙන් එක බත් කටක් හරි එළියට දානවා කියලා කියන්නේ එහෙම නාස්ති වෙන්නේ අර සමස්තයක් විදිහට ගත්තම මේ රටේ මිනිස්සුන්ට තියෙන සමස්ත ඒ හාල් සම්පත. ඒතකොට මේ ඉස්සරහට තියෙන තත්ත්වෙත් එක්ක අපිට මේ දේවල් පරිස්සම් කරන්න වෙනවා. ඉතින් මම කියන්නේ දැන් තියෙන තත්ත්වෙ හැටියට අපි මේ සියලු බලවේග ඒ කියන්නේ රජයක් විදිහට රජේනුත් ප්‍රධාන කාර්ය විය යුත්තේ මේ වෙලාවේ මේ රටේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය සහ අනෙකුත් ක්‍රියාමාර්ග ගන්න කොහොමද කියන එක. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා සියලුම මාධ්‍ය ආයතන ඒ මාධ්‍ය ආයතන වලිනුත් මේ වෙලාවේ කරන්න ඕන මේ ආර්ථික අර්බුදයෙන් අපි මේ අර බස් එක පල්ලමට වැටෙන්න කලින් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් ක්‍රියාමාර්ග ආදායම වැඩි කරන්න පුළුවන් ක්‍රියාමාර්ග මිනිස්සුන්ට කියා දෙන්න මේ වෙලාවේ කොහොමද අපි පරිස්සම් කරන්නේ අර පිරිමස්පෙන් වැඩ කරන්නේ වියදම් පාලනය කරන්නේ ඒ ඔක්කොටම වඩා වැදගත්ම දේ තමයි මේ වෙලාවේ මේ රට නැවත ගොඩනගන්න නම් අපිට පිටරටින් එන දේවල් අඩු වෙනකොට අනිවාර්යයෙන්ම මේ රට තුල නිෂ්පාදනය වැඩි කරන්න වෙනවා. එතකොට මේ රට තුල නිෂ්පාදනය වැඩි කරන්න නම් මේ රටේ ඉන්න මිනිස්සුන්ට පුරුදු කරන්න ඕන අපි කොහොමද ව්‍යවසායකත්ව සංවර්ධනය කරන්න කියලා. තමන් ගෙදර ඉන්න ගමන් පුංචියට හරි දෙයක් ව්‍යාපාරයක් පටන් අරගෙන කඩෙන් ගේන බඩු ටික වෙනුවට තමන්ට අවශ්‍ය දේ හදාගෙන පොඩි අතිරික්තයක් තියෙනවා තව කෙනෙකුට දීලා යන්නේ. ඒ ආදී වශයෙන් මේ මාධ්‍ය වලිනුත් මේ කාර්ය කරෙන්න ඕනේ. සමාජ මාධ්‍ය වලිනුත් ඒ කාර්ය කරෙන්න ඕනේ. අපි මං හිතන්නේ හැමෝදෙනාම ඔය අනිකුත් දේවල් පැත්තකට දාලා මේ වෙලාවේ මෙන්න මේක ප්‍රධාන සාධකයේ විදිහට අරගෙන අර බස් එක පල්ලමට වැටෙන එක නතර කරන්න මේ වෙලාවේ අමාරුයි මේ තියෙන දුරත් එක්ක අවම වශයෙන් අපේ ඉමීඩියට් අපි කොහොමද ඉස්සලම කරන්න තමයි බස් එකේ වේගය අඩු කරන එක. හොඳයි සාමිත මහත්මයා හොඳ බොහොම හොඳ තැනකින් කතාව නතර කළා. මුතුමා කියවනේ බස් එකක් අපි දැන් මේ යන්නේ කියලා. මම විශ්වාස කරනවා මේ රටේ ඉන්න දේශීය ව්‍යාපාරිකයින්ට ව්‍යවසායකයින්ට යම් තාක් දුරට උන්ගේ දායකත්වයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා මේ කියනවා බස් එක මේ ප්‍රපාතයට පෙරලෙන්න දෙන්නේ නැතුව පොඩ්ඩක් අල්ලගෙන ඉන්න. හොඳ උදාහරණයක් අද අපේ මැදිරියේ ඉන්නවා. වාලි මහත්මයා ඔබතුමාට මම විශ්වාස කරනවා මේ රටේ අපි ව්‍යවසායකයින්ගෙන් ව්‍යාපාරිකයින්ගෙන් ඕනම වෙලාවක ඇහුවොත් අවදානමක් ගන්න ලෑස්තිද කියලා ඒක දෙපාරක් හිතන්නේ නැහැ. එකපාරම කියන උත්තරේ තමයි ඔව් ලෑස්තියි කියලා. ඔබතුමා එහෙම අවදානමක් අරන් මේ රටට ලොකු සේවාවක් කරපු පුද්ගලයෙක්. දේශීය ව්‍යාපාරිකයෙක් විදියට මේ වෙලාවේ මේ බස් එක බැවුමට යන නොදී අල්ලගන්න ඔබතුමාලගේ පැත්තෙන් මොකක්ද මේ වෙලාවේ සැලැස්ම? ඔව් ඇත්තටම දැන් මෙතුමා ගොඩක් කාරණා ඉදිරිපත් කරා. ඒකම දිගුවක් හැටියට ගන්නවා නම් දැන් මේ වෙලාවේ ව්‍යාපාරිකයන් හැටියට අපි කවුරුත් දන්නා ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට අපි මේ ප්‍රශ්නේ ගැන හිත හිතා ඉඳලා වැඩක් නැහැ. අපි බලන්න ඕනේ මේකෙන් ගොඩ එන්නේ කොහොමද කියලා. දැන් අපි කවුරුත් ව්‍යාපාර කරනවා. දැන් ඔක්කොම කතා කරනවා ඩොලරේ රුපියල් 350ට 400ට ගිහින් තියෙන්නේ. හැබැයි අපි ඩොලරේ රුපියල් 5ට තියෙද්දිත් වැඩ කරලා තියෙනවා. 1950 ගණන් වල. අපි ඩොලරේ රුපියල් 25ට තියෙද්දිත් වැඩ කරලා තියෙනවා. අපි ඩොලරේ 100ට තියෙන කොටත් වැඩ කරලා තියෙනවා. දැන් 200ටත් අපි වැඩ කරා. අපි 2017 18 එනකොට 180ට 190ට වැඩ කරා. දැන් අපි 350ට 375ට ගිහින් තියෙනවා. සමහරට මේක හෙට අනිද්දා වෙනකොට 400 වෙන්න පුළුවන්. හැබැයි ව්‍යාපාරයක් කරන අපි ඒකට හැඩ ගැහෙන්න ඕනේ. අපි අර දැන් කොරෝනා කාලේ කිව්වා නිව් නෝමල් කියලා. දැන් මේකත් ව්‍යාපාරිකයන්ට ඒ වගේම අපේ පාරිභෝගිකයන්ට මේක නිව් නෝමල් අවස්ථාවක්. දැන් අපි ගනුදෙනු කරන්න ඕනේ අපි ඩොලරේ රුපියල් 350යි හරි රුපියල් 400යි කියන මේ පදනම උඩ තමයි අපි ගනුදෙනු කරන්න ඕනේ. එහෙනම් අපේ ව්‍යාපාරත් අපි සකස ගන්න ඕනේ ඒ අනුව කරන්න. හැබැයි දැන් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපේ ප්‍රාග්ධනය. දැන් අපි රුපියල් 200ක් දීලා ගත්ත භාණ්ඩය අද රුපියල් 400ක් වෙලා. එහෙනම් අපි භාණ්ඩ 100ක් නිෂ්පාදනය කරා නම් අපේ තිබ්බ ප්‍රාග්ධනයේ අද අපිට පුළුවන් 50යි නිෂ්පාදනය කරන්න. ඒ කියන්නේ අපි අනිත් විදිහට මේක ගත්තොත් අපේ ලාභය 50%කින් අඩු වෙලා තියෙන්නේ. හැබැයි අපි බලන්න ඕනේ මේ தත්ත්වයේ උඩ කොහොමද අපේ ව්‍යාපාරය අපි රඳවගන්නේ. අපි ව්‍යාපාරේ වැටෙන්න නොදී ඒක වහන්න නැතුව අපි කොහොමද ව්‍යාපාරය කරගෙන යන්නේ. එහෙනම් අපි බලන්න ඕනේ අර අඩු වුණ ලාභය කොහෙන්ද අපිට ඒක කව කරගන්න පුළුවන් කියන එක. එතෙන්දී අපි අපේ අනවශ්‍ය තියෙන වියදම් අපිට අඩු කරන්න පුළුවන්. අපේ සමහර අපිට තියෙන ඕවර්හෙඩ්ස් අපිට අඩු කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපි සමහරට අපි ව්‍යාපාරවල අපි අවුරුද්දකට සැරයක් විනෝදචාරිකා යනවා. අපි කියන්නේ කොස්ට් කටින් කරනවා කියලානේ. ඔව් අපි අර කොස්ට් කටින් වලට යන්න ඕනේ. එතකොට අපි ගොඩක් එන්ටර්ටේන්මන්ට් වලට වියදම් කරනවා. අර ඒ වගේ අපේ චමින්ද මහත්තයා කිව්වා වගේ සමහරට අපි ගොඩක් නාස්තිය තියෙනවා අපේ ව්‍යාපාරවල. අපි ඒව ඔක්කොම අඩු කරලා මේ වෙලාවේ අපි ඇත්තටම මේ ව්‍යාපාරේ ජීවත් කරන්නත්
අපේ ව්‍යාපාරයෙන් යැපෙන අපේ සහෝදර සේවක සේවිකාවන් ජීවත් කරන්නත් අපි කටයුතු කරන්න ඕනේ. ඒ වගේම දැන් ඔබතුමිය කිව්වා පටන් ගන්නකොටම අද අපි මේ ආර්ථික තත්ත්වයට වැටලා ඉන්න හේතුව. දැන් මෙතුමා කිව්වා මේ ව්‍යවසායකත්වය ගැන. ඇත්තටම ඔබ කවුරුත් දන්නේ නැති ඇති ලංකාවේ මේ ව්‍යවසායකත්වයට ඇවිල්ලා ඉන්නේ 3%කටත් වඩා අඩු ප්‍රමාණයක්. මම මේක උදාහරණයක් හැටියට කියනවා නම් අපේ ගෙදර 100 දෙනෙක් ඉන්නවා. මේ 100 දෙනාටම කණ්ඩ හම්බ කරන්නේ 3 දෙනයි. මේ 3 දෙනා හම්බ කරන දේ තමයි අපි කකා ඉන්නේ. එතකොට කනවා විතරක් නෙවෙයි අපිට හැමදේම කරන්න ඕනේ. අපේ ගෙදරට ඕනේ දැන් තෙල් ටික ගේන්න ඕනේ, එළියෙන් ගේන බඩු ටික ගේන්න ඕනේ, බෙහෙත් ටික ගේන්න ඕනේ. වෙන අවශ්‍ය සෑම දෙයක්ම කරන්න ඕනේ. ඒ ටික ඔක්කොම කරන්න මේ 3 දෙනා උපයන්නේ. හැබැයි 3 දෙනාට උපයන්න පුළුවන් රුපියල් ලක්ෂය කියලා හිතන්න. හැබැයි අර 100 දෙනාට ජීවත් වෙන්න දැන් ලක්ෂ 2ක් ඕන. දැන් මොකද කරලා තියෙන්නේ මෙච්චර කල් අපේ ගෙදර තාත්තා කරලා තියෙන්නේ අර අඩු ලක්ෂය එක්ක පිටින් ණයට ගත්තා. නැත්තම් ගෙදර තිබ්බ බහණ්ඩයක් වික්කා. නැත්තම් වතු පිටි ටික වික්කා. දැන් අද අපිට විකුණන්න දෙයක්වත් නැහැ. දැන් එළියේ ඉන්න අල්ලපු ගෙදර අයන් අපිට ණය දෙන්නෙත් නැහැ. දැන් අපි ඔක්කොම හිර වෙලා ඉන්නේ. හැබැයි අපේ අර 97 දෙනාගෙන් එක්කෙනෙක්වත් හිතුවේ නැහැ අර 3 දෙනාගේ ගොඩට එකතු වෙන්න ඕන කියලා. ඒ කියන්නේ ව්‍යවසායකෙක් වෙන්න ඕන කියලා හිතුවේ නැහැ. එහෙම හිතුවනම් අද අපේ 3%කට වඩා අඩුව තියෙන ව්‍යවසායකත්වයේ අද අපේ 10%ක් තිබ්බනම් අපි පොහොසත් මිනිස්සු. අපි අද ලෝකේ දුප්පත් මිනිස්සු නැත්තම් අපේ අද අපි කතා කරන අපි ලෝකේ ඉන්න හිඟන්නු බවට අදපත් වෙලා තියෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි චමින්ද මහත්තයා කිව්වා වගේ අපේ මිනිස්සු මේ අවදානම කියන එක ගන්නෑ. අපි අවදානමක් ගන්න ඕනේ. අද ඔබතුමීට මම කියන්නම් අද විශ්වවිද්‍යාල වලින් එළියට එන අපේ උපාධිධාරීන් කී දෙනාද අවදානමක් කරන් ව්‍යාපාරයක් කරන්නේ? ඒ එන අයගෙන් 80%ක් විතර බලන්නේ රජයේ රැකියාව. ඒ මොකද ඒගොල්ලෝ අවදානමක් ගන්න කැමති නැහැ. ඒගොල්ලෝ රජයේ රැකියාව හොයන්නේ ස්ථිර රැකියාවක් තියෙනවා. සමහරවිට වැඩ කරන්න කම්මැලි වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලොන්ට දැන් අරගලයක ඉන්නේ. අපි ඔක්කොම දැන් අරගලයක ඉන්නේ. දැන් හැම දෙනාටම තේරෙන්න ඕනේ අර 3 දෙනෙක් හම්බ කරන දෙක මදි මේ 97 දෙනෙකුට ජීවත් වෙන්න. 97 දෙනා නෙවෙයි ඇත්තටම 100ක් ජීවත් වෙන්න ඕන. අර හම්බ කරන 3 දෙනාත් ඒකෙන්නේ ජීවත් වෙන්න ඕනේ. ඉතින් මේක නැති කරන්න ඕන. අපි දැන් අපේ ළඟ තියෙන රටවල් ගත්තම අපි සාමාන්‍යයෙන් වියට්නාමයේ වගේ රටක් ගත්තොත් ව්‍යවසායකත්වයේ තියෙනවා 18%ක් 20ක් වගේ. අපි තායිලන්තයේ ගත්තත් 12ක් 14ක් තියෙනවා. ලංකාවේ 3%කටත් වඩා අඩුයි. ඉතින් මෙන්න මේ ප්‍රධාන ප්‍රශ්නේ අපේ ළඟ තියෙනවා. අපි මේ ප්‍රධාන ප්‍රශ්නෙට උත්තර නොදී අපි කොච්චර මේ උත්සාහ කරන් මේ ආර්ථික අගාධයෙන් ගොඩ එන්න අපිට ගොඩ එන්න බෑ. අර අතනම අපට ප්‍රශ්නේ පේනවානේ. 3 දෙනෙක් හම්බ කරන එක කණ්ඩ 100ක් බලන් ඉන්නවා. ඒක කොහොමවත් රටකට කරන්න බෑ. දියුණු රටක හැම දියුණු රටකම අඩුම 15%කට එහා ගිය ව්‍යවසායකත්වයක් තියෙනවා. ඉතින් අපේ රටේ මේක අහගෙන ඉන්න තරුණ තරුණියෝ ඒ වගේම වැඩිහිටියෝ උනන්දු කරන්න ඕන තමන්ගේ ඉන්න අය රැකියා නැති අය ඒ වගේ රැකියාවල ඉන්න අයත් මේ ව්‍යවසායකත්වයට යොමු කරන්න. ඒකට ඕන තරම් අවස්ථා තියෙනවා. අපේ රටේ අපි දියුණු වෙමින් පවතින රටක්. දියුණු වෙමින් පවතින රටක ව්‍යවසායකයට පුදුම අවස්ථා ගොඩක් තියෙනවා. මොකද හැමදේම දියුණු වෙලා නැහැනේ. එහෙනම් ඒක දියුණු කරන්න එයාගේ තාක්ෂණය, එයාගේ දැනුම, එයාගේ තියෙන හැකියාවන් අපිට යොදන්න පුළුවන්. ඉතින් ඒකට අපි යොමු වෙන්න ඕන. ඒකට යොමු නොවි අපි කාට හරි බැන ඉඳලා නැත්නම් අපේ දේශපාලඥයන්ට බැන ඉඳලා නැත්නම් අපේ දෙමාපියන්ට බැන ඉඳලා සමහරට අපි ගුරුවරුන්ට බනිනවා, අපේ විශ්වවිද්‍යාල ගුරුවරුන්ට බනිනවා, නැත්නම් අපිට ඉස්කෝලේ උගන්වපු ගුරුවරුන්ට බනිනවා. මේ කාටවත් බැන ඉඳලා වැඩක් නැහැ. අපි පුරුදු වෙන්න ඕන අපි තාර්කික මිනිසෙක් වෙලා තාර්කික මිනිසෙක් වෙලා අපෙන් මොනවද සමාජයට කරන්නේ? අපි අද ඉඳන්ම හිතුවොත් අපි අද උදේ නැගිටිනකොට හිතුවොත් අපෙන් මොනවද රටට වෙන්නේ? මගෙන් මොනවද රටට වෙන්නේ? මගෙන් රටෙන් මට මොනවද ලැබෙන්නේ කියන හිතන්න ගියොත් තමයි අපිට මේ ප්‍රශ්නේ වෙන්නේ. අපි හිතන්න ඕන අපෙන් මොනවද රටට දෙන්න පුළුවන්? දැන් මම හැමදාම හිතන්නේ මගේ ළඟ ඉන්න සේවකයන්ට මම මොනවද වැඩියෙන් දෙන්න පුළුවන්? මට අලුතින් කරන්න පුළුවන් නිෂ්පාදනය මොකද්ද? මගේ පාරිභෝගිකයන් කොහොමද මට සතුටින් තියන්න පුළුවන් ක්‍රමය මොකද්ද? ඒගොල්ලන්ට හොඳ බහණ්ඩයක් කොහොමද දෙන්නේ? මම හිතන්නේ ඒවා. ඒක තමයි අපි හිතන්න ඕනේ. එතකොට තමයි අර මේ රටේ ව්‍යවසායකත්වයේ වැඩි වෙලා අපේ ප්‍රාග්ධනය, අපේ නිෂ්පාදනය වැඩි වෙන්නේ. දැන් ඔබ කවුරුත් දන්නවා ඇති අපේ රටේ අවුරුද්දකට තියෙන ඩොලර් බිලියන 84ක වගේ ඊටාම පොඩි නිෂ්පාදනයක්. අපේ දළදේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 84යි. ඉතින් ඕක මදි. ඒක බෙදලා අරන් තමයි කියන්නේ අපි ඩොලර් 4000ක් ඒක පුද්ගල ආදායම කියලා.
ඉතින් ඒක හැරෙන්නවත් මදි. ඉතින් ඒක වැඩි කරන්න නම් අර නිෂ්පාදනයේට දායක වෙන පිරිස වැඩි වෙන්න ඕනේ. ඒ පිරිස වැඩි නොකර කවදාවත් අර ඩොලර් 4000ක අපිට 10000ට ගෙනියන්න බෑ. ශ්‍රම බලකාය වැඩි වෙන්න ඕනේ. මේ අපේ නිෂ්පාදන ඒ කියන්නේ නිෂ්පාදනයේට දායක වෙන පිරිස වැඩි වෙන්න ඕනේ. ඒකට ඉතින් ඒකට ගොඩාක් සාධක බලපානවා. අද ලංකාවේ ගත්තම අපි ගත්තම අපේ කාන්තාවන්ගේ දායකත්වය අද ශ්‍රම බලකායට 35% තියෙන්නේ. කාන්තාව 65%ක් ගෙවල් වල ඉන්නේ. ඉතින් මේවා අඩු වෙන්න ඕන. අපි දියුණු රටක් ගත්තම මේක 50%ට 55%ට ගිහින් තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න රාශියක් මේ රටේ තියෙනවා. මේ සෑම ප්‍රශ්නයකම කෙලවරකට තමයි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ. අපේ චමින්ද මහත්තයා කිව්වා වගේ දැන් අර බස් එකේ අපි දැන් එල්ලිලා ඉන්නේ අගාධයට වැටෙන්න. ඉතින් මේකෙන් ගොඩ එන්න නම් අපි මේ සියලුම පැතිකඩ ගැන හොඳ කල්පනාවෙන් බලලා අපි පුද්ගලයන් හැටියට මේ රටේ ඉන්න පුරවැසියන් හැටියට අපි අපේ දායකත්වය දෙන්න ඕනේ. හොඳයි. පුද්ගලයන් විදිහට රටේ පුරවැසියන් විදිහට අපි අපේ යුතුයකම හරියට ඉටු කරලා තියෙනවද? හිතට එකඟව අපි අහලා බලුවොත් අපිට ඒකට උත්තරයක් තියෙනවද? අර්බුදකාරී අවස්ථාවක තමයි අපිට හොඳ පිළිතුරු හොයාගන්න අවස්ථාව ලැබෙන්නේ, අවකාශය ලැබෙන්නේ. අපි සූදානම් තවදුරටත් මේ ගැන කතා බහ කරන්න. ඊට කලින් අපි සූදානම් ප්‍රධාන පාලක මැදිරිය වෙත යමු. අපි හැම මොහොතකම බලාපොරොත්තු තබා ගන්නවා හෙට දවස ගැන. මම වැඩසටහන ආරම්භයේදී ඔබට ගැන මතක් කළා. චමිත් මහත්මයා මේ උපාලි මහත්මයා අපිට දෙයක් මතක් කළා. අවදානම ගන්න බොහෝ දෙනා කැමැත්තක් දක්වන්නේ නැහැ කියලා. විශේෂයෙන් ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයට කෙනෙක් යොමු වෙන. දැන් තරුණ පිරිස අපි අරගෙන බැලුවොත් එහෙම මෙතුමන් අර කිව්වා වගේ බොහොම 100% විතර බොහොම 100ට අඩු ගාණක් තමයි මේ ව්‍යාපාර ශ්‍රේෂ්ඨයට යොමු වෙන්නේ. එහෙම නැත්නම් ව්‍යවසායිකෙක් බවට පත් වෙන කැමැත්තක් පළ කරන්නේ. බොහෝ දෙනා කැමති මෙතුමා කිව්වා වගේ එක්කෝ රාජ්‍ය සේවයක් නැත්නම් විදායක ශ්‍රේණියේ පෞද්ගලිකාංශීය සේවයක් කරන්න, බොහොම සැප පහසු ජීවිතයක් ගත කරන්න. හැබැයි අපි බැලුමට පේනවා මේ බොහෝ ලොකු වටපිටාවක් සහ අපිට වෙළඳපළක් තියෙනවා මේ ව්‍යවසායකින්ට සහ නිෂ්පාදකයින්ට. මේ වගේ වෙලාවක අපි අර හැම වෙලේම බලාපොරොත්තු වෙන මේ හැම දෙයක් බොහොම හොඳින් ගලාගෙන යයි කියලා. ඒ බොහොම සාමකාමීව අපි හිතන විදිහට අපි ගහන අපි පවත්වාගෙන සැලැස්මත් එක්ක අපිට පුළුවන් වෙනවා ඉදිරියේදී හොඳ දෙයක් කරන්න. හොඳ දෙයක් වෙයි කියලා අපි හිතාගෙන. හැබැයි මේ ව්‍යාපාර ශාස්ත්‍රය තුල එහෙම වෙන්නේ නැහැ. අපි ගන්නා වූ සැලැස්ම වල අපි ක්‍රියා කරන අවස්ථාවන් එක සමහර දේවල් විවිධ සාධකත් එක්ක වෙනස් වෙනවා. අපි වෙළඳපොළ තුළ ආයෝජකයින්ට නැත්නම් ව්‍යවසායකින්ට මිත්‍රශීලී නොවන අවස්ථාවන් තියෙනවා. මේ වගේ අවස්ථාවක් තමයි අපි අද දකින්නේ ව්‍යවසායකින්ට වගේම ආයෝජකයින්ට. ඔබතුමා හිතන්නේ මේ වගේ වෙලාවක මිත්‍රශීලී නොවන අවස්ථාවක් ආවම ව්‍යවසායකින්ට ව්‍යාපාරිකින්ට මොන වගේ ආකෘතියින්ද අපි වෙළඳපොළ තුළ පටන් ගන්න ඕන? මොන වගේ දේවල්ද අපි ළඟ තියෙන මොන වගේ තත්ත්වයක්ද අපි ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ? ඔව්. වසන මම පොඩ්ඩක් අර ඔබතුමිය මුලින් කියපු කෑල්ලට පොඩ්ඩක් අවධානය යොමු කරොත් ඒව දැන් මේ අපේ රටේ ඉන්න තරුණියෝ ගොඩක් මේ ව්‍යවසායක පත්තට එන්නේ නැහැ. ඒකට අවධානම ගන්න අකමැත්තක් තියෙනවා කතා. මම පොඩ්ඩක් එතන සඳහන් කරලා මම ඔබතුමියගේ තැනට එන්නම්. දැන් ඇයි මෙච්චර තරුණියන් පිටසක් අපේ රටේ ඉද්දී ඇයි මේ ව්‍යවසායකත්වයට එන්නේ නැත්තේ? දැන් අපි සරලව ගත්තොත් ලංකාවේ සාමාන්‍ය පෙළ ලියන තැනදී ලක්ෂ 6කට වඩා සාමාන්‍ය පෙළ ලියනවා. එතනිනුත් උසස් පෙළ යනකොට ලක්ෂ 3ක්වත් තවම වශයෙන් එතනට එනවා. ඔහොම ඇවිල්ලා අවසානයේ විශ්වවිද්‍යාලයට එන්නේ 40000ක් 35000ක් ඔය සීමාව ඇතුළේනේ. එතකොට ඔහොම ගත්තම අවුරුද්දකට අවම වශයෙන් අර ලක්ෂ 6න් පටන් ගත්තම ඕ ලෙවල් වෙනකන් ඇවිල්ලා එතනින් 45000ක් අඩු කරාම ලක්ෂ 550000කට අධික ප්‍රමාණයක් ඉන්නවා තරුණියෝ ඒ මට්ටමකට ඉගෙනගෙන. ඉතින් එහෙම තරුණ පිරිසක් ඉද්දි අපිට ඒකෙන් කොටසක්වත් ඇයි මෙතෙන්ට ගන්න බැරි? ඔය වගේ අපිට තර්ක තියෙනවානේ. සමහර අය එතනින් එහාට ගියාම සමහරලාට සෑහෙන දුරට ජීවිතය කඩාකප්පල් කරගන්නවා. ඒතර මම මේකෙදි කාරණා දෙකක් දකිනවා වාසනා. එකක් තමයි අපේ මේ තියෙන අධ්‍යාපන ක්‍රමය හදලා තියෙන්නේ ෆැක්ටරි මොඩල් කියලා මම කොට කියන්නේ. ඒ කියන්නේ ඔක අර ලෝක යුද්ධෙත් එක්ක ඇවිල්ලා මේ ප්‍රොඩක්ෂන් ඉකොනොමීස් වලට ඕන වුණා ඉන්ස්ට්‍රක්ෂන් එකක් දීලා. ඒ කියන්නේ උපදේශක් දීලා උපදේශ අනුව ක්‍රියාත්මක කරන පිරිසක් හදනවා. ඔයාලට තියෙන ෆැක්ටරියට ගියාම ඔයා කියන දේ කරන්න. දැන් අපි ඉස්කෝලවලත් ගොඩක් දුරට වෙන්නේ ওই මොඩල් එකනේ. ඔයා ඉස්කෝලේට එනකන් ඔයාගේ නිර්මාණශීලීත්වය තියෙන පොඩි ළමයි බලන්න කොයිතරම් නිර්මාණශීලීද, කොයිතරම් ප්‍රශ්න අහනවද, කොයිතරම් විවෘතද. ඉස්කෝලේට ආපු ගමන් ඔයාට කියන්නේ මොකද්ද? ඔයාට ඇල්ෆබෙට් එක උගන්වනවා. A කියන්නේ ඇපල්, B කියන්නේ බෝල්, C කියන්නේ කැට්. දැන් අදටත් මම අහුවොත් වාසනාගෙන් ඒ අකුරෙන් වචනයක් කියන කියලා ඇපල් නේ කියන්නේ. ඒ කියන්නේ අපි පුරුදු කරලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් එකට වැඩ කරන්න. සමහරවිට පන්තියේදී ප්‍රශ්නයක් වුවම ගුරුවරයාගෙන් බැනුම් අහනවා. පඬිත කතා කියන තුමන් කියන දේ අහන්න.
ඊට පස්සේ විභාගයට ගිහිල්ලා අපි අර ඔළුවට දාගත්තු ටික එතනට දාන්න තියෙනවා. ඔතනවා කියන්නේ අපේ තියරි විතරයි පැට්‍රිකල් මිනිස්සු වෙන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ ඒක දැම ඔක තියෙන ලොකුම බරපතලම දේ තමයි වාසනා. අපි පුරුදු වෙලා තියෙන්නේ අපිට තොරතුරු ටික ඔක්කොම දත්ත ටික දුන්නට පස්සේ ඒක මෙතනට දාගන්න දන්නවා. දැන් ව්‍යවසායකත්වය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට හැමදේම ළඟට දීලා මේකෙන් මොකක් හරි හදන්න කියන එක නෙමෙයි. අපි හොයාගන්න ඕන. අපිට අවශ්‍ය දේවල් අපි හොයාගන්න ඕන. අපි සංකල්පයන් සම්බන්ධයෙන් අපි සම්මත කරනවා. අපි දකින්න ඕනේ. දැන් මෙහෙම දැක්කන් පස්සේ හැම දැන් මේ දැන් වර්තමානයේ ඔබතුමිය කිව්වා වගේ දැන් වර්තමානයේ අපිට ලොකු අවුලක් පේන්නේ. හැබැයි ව්‍යවසායකයාට අවුලක් නෙමෙයි. මේක ලොකු අවස්ථාවක්. මම හැමතැනම ගියාම කියන්නේ මේ තරම් ස්වර්ණමය අවස්ථාවක් ව්‍යවසායකයෙකුට නැහැ කියලා. ඒ කියන්නේ ව්‍යවසායකත්වයේ උපදින්නෙම අර්බුදය ඇතුලේ. ව්‍යවසායකත්වයේ උපදින්නෙම ප්‍රශ්නයක් තියෙන තැන. ඒ ප්‍රශ්නේ තමයි ව්‍යවසායකයාගේ ප්‍රස්තුතය. එයාගේ මූල බීජය වෙන්නේ ඒක. දැන් මම සරලව ගත්තොත් දැන් ඔයා කතා කරපු දේ මේ වෙලාවේ රට තුළ ලොකු ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒ ආර්ථික අර්බුදය නිර්මාණය වීමේ හේතු සාධකය බැලුවම අපි 1977 විවෘතාර්ථිකය පටන් ගත්ත වෙලාවේ ඉඳලා දිගින් දිගටම අපි බැලුවොත් අර මම ඉස්සෙල්ලා කියපු කතාව අපේ අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩි. අපි යපුම් ආර්ථිකයකට ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ යපුම් ආර්ථිකයකට ගිහිල්ලා පිටරටින් හැම දෙයක්ම එන තත්ත්වයට ඇවිල්ලා එකපාරට ගේට්ටුව වහිනවා. දැන් මෙතන ලොකු හිස්තැනක් දැන් හැදෙනවා. මොකද කියන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා මොකුත් නැහැ අපි ළඟ. අපි සමහර දේවල් ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ ප්‍රමාණයට ගිහිල්ලා නැහැ. ඒතර අපි යතරතුර ඕකේ තව ගොඩාක් පැති තියෙනවා වසන කතා කරනවා. සංස්කෘතිය මේ පැත්තේ මොකද අපි සාමාන්‍ය අපේ මිනිස්සුන්ගේ තියෙනවානේ ලෝකල් කියපු ගමන් ලෝකල් කියන්නේ බාලා. රට දෙයක් නම් ඕන දෙයක්. ඉතින් ඒ කියන්නේ අපි ඒ වගේ අපි මේ අපේ ආකල්පවලත් ඕ දේවල් සමහර දේවල් හදලා අපි සාමාන්‍යයෙන් අහන්නේ ඉම්පෝට් බඩුවක් හොඳයි කියලා කතාවක් මේ අපේ සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන්නේ. ඒ විවාහ ඉම්පෝර්ටඩ්ද ලෝකල්. ඔහොම අහනවනේ. ඒ තැනටත් මේ අපි ආකල්ප මේ වශයෙන් උත් ගිහලා තියෙනවා. නමුත් ලංකාවේ හදන සමහර නිෂ්පාදන තියෙනවා වාසනා ලෝකෙ කොහෙවත් ඒ තියෙන තත්ත්වයට අපිට මේ තම කරන්න බැරි දේවල් ඕන තරම් තියෙනවා. මට උදාහරණ කියන්න පුළුවන් අවස්ථාවත් එක්ක බලමු ඉස්සරහට. එතකොට මම කියාගෙන ආවේ අර ඔබතුමිය අහපු ප්‍රශ්නේ. එතකොට මේ තියෙන සිටුේෂන් මේ තියෙන තත්ත්වෙත් එක්ක අර මම මුලින් කියපු දේ අතන වැහුණා පාර. දැන් ලංකාවේ ඇතුළේ ලොකු හිඩසක් හැදිලා තියෙනවා. දැන් මෙච්චරකල් ආනයනය කරපු බඩු දැන් ලංකාවේ නැහැ. එතකොට ලංකාව කියලා කියන්නේ අර සමහර දැන් ජපාන වගේ රටක් ගත්තොත් මේ රටවල ස්වභාවික සම්පත් නැහැ ඇත්තටම. ඒගොල්ලෝ වෙන තැන් වලින් ගෙනල්ලා කරන්නේ. ලංකාව කියලා කියන්නේ ලෝකෙ තියෙන රටවල් අතරින් ස්වභාවික සම්පත් සෑහෙන ප්‍රමාණයක් තියෙන ඉතාමත්ම සාරවත් රටක් ඇත්තටම ගත්තොත් එහෙම ප්‍රදේශයක්. එතකොට මේක ඇතුලේ අපිට තියෙන හොඳ මානව සම්පතක්. ලෝකයේ තියෙන අපි කියනවා ලිටරසි එක. ඒ කියන්නේ අපේ මේ අධ්‍යාපනික දැනුම මේ සාක්ෂරතාවය කියන දේවල් අතින් ඉහළම තැනක ඉන්නේ ලංකාවේ. ඉතින් ඊට අමතරව අර අපි කලින් කතා කරපු ජවය නිර්මාණශීලීත්වය අවදානම් ගැනීම ඔය කතාවේ කතා කරන්නේ ඒ ඔක්කොම තියෙනවා. දැන් සරලම උදාහරණ තමයි බලන්නකෝ මේ දවස්වල මේ ගෝල් ෆේස් එකේ වෙන දේවල්. ඒ ගෝල් ෆේස් එකේ ඉන්න තරුණයන්ගේ තියෙන නිර්මාණශීලීත්වය, ඒගොල්ලන්ගේ තියෙන ජවය, ඒගොල්ලෝ කොයිතරම් අවදානමක් අරගෙනද මේ ඇවිල්ලා ඉන්නේ. ඒතකොට මේ තියෙන්නේ රටේ තියෙන සමස්ත තරුණ පරම්පරාවේ සාම්පල් එකක්. ඒතකොට ඔය සාම්පල් එක කියලා හරහා ගිහිල්ලා අපිට පුළුවන් නම් මේ තරුණ පරම්පරාවට මෙන්න මේ ව්‍යවසායකත්වය කියන්නේ මොකක්ද? මේ වෙලාවේ අවස්ථාවක් හඳුනගන්නේ කොහොමද කියලා ඔය ජවය අපිට යොමු කරන්න පුළුවන් නම් ඒ පැත්තට අපේ මේ තරුණ පරම්පරාවත් ගොඩ රටත් ගොඩ. අර ඔබතුමිය කියපු ආකෘතිය. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් කරනවා කියලා කියන්නේ මොනවා හරි දෙයක් අරගෙන ඇවිල්ලා විකුණනවා කියන එකවත් නිෂ්පාදනයක් කරලා දානවා කියන එකවත් නෙමෙයි. ඒක ඇවිල්ලා ව්‍යාපාරය. ව්‍යාපාරය නෙමෙයි වැදගත් වෙන්නේ. ව්‍යාපාර ආකෘතිය. දැන් පහුගිය කාලේ ගත්තොත් එහෙම මම සරල උදාහරණයකින් කියන්නම්. අපි හිතමු ඇහුවොත් එහෙම හෝටල් කර්මාන්තයේ වැහුණද කියලා ඒක ඔව් කියන්නත් පුළුවන් නෑ කියන්නත් පුළුවන්. හෝටලයක් කරන කෙනා වසංගතය නිසා හරි මේ පවතින තත්ත්වය නිසා හරි එයා අඩපණ වෙන්නේ ඒ තියෙන වාතාවරණයට අනුගත නොවෙච්ච හින්දා. එයාගේ ආකෘතිය දැන් උදාහරණයක් විදිහට ඔයාගේ හෝටලේ කරන ආකෘතිය ඇතුලේ තියෙන්නේ පාරිභෝගිකයෝ හෝටලේ ඇතුළට ඇවිල්ලා එතන ඇතුළේ ඉඳගෙන ආහාර ගන්න ක්‍රමවේදයක් නම් හදිසියේ මිනිස්සුන්ට එන්න බැරි තත්ත්වයක් වුණා. මර වසංගතය නිසා අන්දර නීතිය දාන අවස්ථා තියෙනවා, ප්‍රවාහනය සීමා කරන අවස්ථා තියෙනවා. එතකොට මිනිස්සුන්ට එන්න බෑ. එතකොට මේ ව්‍යාපාරය අඩපණ වෙනවා. හැබැයි ඒ තත්ත්වය තුළ ඔයාගේ හෝටලේ තියෙන්නේ ගෙදරට කෑම ගිහින් දෙන ක්‍රමවේදයක් නම්, ඩිලිවරි මොඩල් එකක් නම් ඒ ව්‍යාපාරය සාර්ථක වුණා. මම දන්නවා ලංකාවේ තියෙන සමහර ව්‍යාපාර පහුගිය කාල සීමාව තුළ ඒගොල්ලන් ගත්තු වැඩිම ලාභය. දැන් මට ඊයේ පෙරේදත් ආයතනයක් කිව්වා ලංකාවේ තියෙන ඉතාමත්ම ප්‍රසිද්ධ දේශීය ව්‍යාපාර ජාලයක් තියෙන. ඒගොල්ලෝ කිව්වා ඒ ව්‍යාපාරය පටන් ගත්තු දවසේ ඉඳලා ඉතිහාසයේ වැඩිම ආදායම පෙව්වේ ගිය අවුරුද්දේ කිව්වා. ඉතින් කෝ අරුබුදයක් කියලා කිව්වට
ඒ අර්බුදය කියන එක අපි දකින විදිහ තමයි ඔතන ඒ තත්ත්වයට අනුගත වීම තමයිනේ. අනුගත වීම සහ ඒක ඇතුළේ තියෙන අවස්ථාව වාසන. ඒක මම කිව්වා සරලම දේ කිව්වේ අර ආනයන අඩුවීම නිසා ඇතිවෙච්ච හිඩස පුරවන එක එකක්. ඊළඟට ඒක හරහා රටේ ලොකු තියෙනවා අපිට අවශ්‍යතාවයක් අපේ රටේ යම් යම් ප්‍රදේශවල තියෙන අතිරික්ත අනිත් තැන් වලට ගෙන යන්න අපිට අවස්ථාවක් තියෙනවා. රටේ සමහර කාලවල වලට සමහර පළාත්වල මේ පළතුරු විසි කරනවා. එළවලු විසි කරනවා. ඒ වගේ සමහර ප්‍රදේශවලට සීමා වෙච්ච ව්‍යාපාර තියෙනවා. ඒතකොට ඒ ව්‍යාපාරවල තියෙන නිර්මාණ නැත්නම් නිෂ්පාදන අනිත් තැන් වලට ගෙන යෑමේ හැකියාවක් නැහැ. ඒ ඔක්කොටම වඩා තව විශාල අපිට අවස්ථාවක් තියෙන තැනක් තියෙනවා. අපේ මේ අලුත් තරුණ පරම්පරාව ගොඩක් මේ තාක්ෂණයත් එක්ක ඉන්නවා. ඒතකොට මේ වෙලාවේ අපිට ඉතාමත්ම කෙටියෙන් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අවශ්‍ය වෙන ඉතා ඉක්මනින් රටට ආර්ථිකය දියුණු කරන්න පුළුවන් ක්ෂේත්‍රය තමයි මේ තාක්ෂණික ක්ෂේත්‍රය. අපි කියනවා IT BPO සෙක්ටර් එක. දැන් අපේ ලංකාවේ දැනට තියෙන විදිහට ගත්තම අවුට්සෝසින් කියලා කියන්නේ පිටරටවල් වල සේවාවල් ලංකාවේ ඉඳලා කරන එක. දැන් බලන්න මේ දැන් තියෙන තත්ත්වයටදී ලංකාවේ ලේබර් තවදුරටත් ලාභ වෙන. දැන් කෙනෙක් කියනවා මේ වෙලාවේ ලංකාවේ ආයෝජනය කරන එක සුදුසු නැද්ද කියලා විදේශිකයෙක් හිතන්න පුළුවන්. මම කියන්නේ විදේශිකයට ගිහිල්ලා කියන්නේ මේ වෙලාව තමයි හොඳම වෙලාව. ඒකට හේතුව තමයි ලංකාවේ කලින් තිබිච්ච තත්ත්වෙත් එක්ක බලනකොට ඩොලර් එක දැන් නැගලා තියෙනවා. දැන් ඩොලර් එක 385ට ගිහිල්ලා තියෙනවා. කලින් එක ඩොලර් එකක් වියදම් කරාම ගන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දැන් ගන්න පුළුවන්. ඒ කියන්නේ සුද්දාගේ පැත්තෙන් නැත්නම් මේ විදේශිකයාගේ පැත්තෙන් ගත්තම ලංකාවේ ශ්‍රමය දැන් ඉස්සරටත් වඩා සෑහෙන ප්‍රමාණයකින් ලාභයි. ඒ මොකද ඩොලරේ අගේ වැඩි වෙනවා. එතකොට යාට ලංකාවට එක වාසි මේ වෙලාවේ. ඒ වගේම අපි තව වරද්දක් කරනවා අපේ මේ ආකෘතියක් විදිහට රටක අපි හැම වෙලේම උත්සාහ කරන්නේ මේ රට මේ ටුවරිසම් සංචාරක ව්‍යාපාරය වගේ දේවල් එක්ක ඉස්සරහට ගන්න. ඒවා තියෙන්න ඕන තමයි. නමුත් ඊට වඩා අපේ තව දේවල් තියෙනවා සෑහෙන්න දුරට අපිට. මම කියන්නේ මේ මතම යපෙන්න බෑ අපිට. මතම යපෙන්න එපා. දැන් උදාහරණයක් විදිහට අපේ රටේ කොයිතරම් කර්මාන්ත ආරම්භ කරන්න පුළුවන්ද? දැන් අපේ කර්මාන්ත ගැන කියද්දි චමින්ද මහත්තයා මම උපාලි මහත්මයා දෙසට පොඩ්ඩක් ඇරිලා එන්නම්. උපාලි මහත්මයා දැන් අපි දන්නවා මේ පුංචි කාලේ ඉඳන් අපිට පුරුදු කරනවා කාලසටහනකට වැඩ කරන්න. අපි ඉස්කෝලේ ගියත් එහෙමයි ගෙදර වුණත් බොහෝ වෙලාවට දෙමාපියෝ වැඩිහිටියෝ ගුරුවරු අපිට පුරුදු කරනවා කාලසටහනට වැඩ කරන්න. හැබැයි අපි පොඩ්ඩක් කැමති නෑ කාලසටහනකට වැඩ කරන්න. හැබැයි ව්‍යාපාර ශාස්ත්‍රය තුල තමන්ගේ ව්‍යාපාරය තමන් තනියෙන් පටන් ගත්තට පස්සේ එහෙම කරන්න බෑ. හිතට හොර කරන්න හෝ ව්‍යාපාරයට හොර වැඩක් කරලා ඒ කියන්නේ අවංක වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් මේ වැඩේ කරලා හරියන්නේ නැහැ. ඔන්න පොඩ්ඩක් මං චුට්ටක් වෙලා පොඩ්ඩක් නිදහසේ ඉඳලා මං වැඩේ පටන් ගන්නවා. එහෙම දෙයක් කරන්න බෑනේ. අපිට සිද්ධ වෙනවා යම්කිසි කාලසටහනකට යම්කිසි සැලැස්මකට වැඩ කරන්න. ලේසි පහසු දෙයක් නෙමෙයි. අපිට කියන්න ඔබතුමා මේ ව්‍යාපාර කරන්න ඉන්න අයට නැත්නම් මේ වෙලාවේ ව්‍යාපාර කරන අයට මේ සැලැස්ම මේ රහස මොකක්ද මෙහෙම දිගටම තමන්ගේ ව්‍යාපාරය හොඳින් එක එක තත්ත්වයට යටතේ බොහොම යහපත්ව පවත්වාගෙන යන්නේ මොකක් වගේ මොන වගේ සැලැස්මක්ද ඔබ ළඟ තියෙන්න ඕනේ? ඔව් ඇත්තටම දැන් ඔබතුමේ කතා කරා කාලසටහනක් ගැන. ඇත්තටම ඉස්සරවම කියන්න ඕනේ ව්‍යාපාරයක් කරන්න ඔබ කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් ඒකට කාලසටහනක් තියෙන්න බෑ. කාලසටහන දැන් මගේ කාලසටහන පැය 24. කාලසටහනක් හදන්නේ Tamanට කාලයක් ඉතිරි කරගන්නනේ. දැන් අපි පැය 24 මේ ව්‍යාපාරේ ඉන්න ඕනේ. මට කියන්න බෑ හරි මං දැන් උදේ 8ට ආවා මං දැන් 5 වෙනකොට මගේ ව්‍යාපාරය ගැන හිතන එක මං නවත්තනවා. ආයේ හෙට උදේ 8ට තමයි ව්‍යාපාරය ගැන හිතන එක පටන් ගන්න කියලා. පොඩි විරාමයක් තියන්න ඒව බෑ. එහෙමනම් එයා ජොබ් එකක් කරන්න ඕනේ. ඒ ජොබ් තමයි 8-5 තියෙන්නේ. 8-5 හරි 9-6 හරි මොන හරි වෙලාවකට තියෙන්නේ. අපි ව්‍යාපාර කරනකොට ඒක බෑ. අද අපි ගත්තොත් ලෝකේ ඉන්න ධනවත්ම කෝටිපතියෝ ගත්තා. අපි බිල් ගේට් ගත්තත් නැත්නම් Facebook එක අයිති එක්කනා ගත්තත් ඔය හැම එක්කෙනෙම පැය 24ම තමන්ගේ ව්‍යාපාරය ගැන කල්පනා කරනවා. ඒගොල්ලෝ ඊළඟ ස්ටෙප් එකට යන්නේ කොහොමද කියලා හිතනවා. Facebook එක්කන හිතනවා එයා කොහොමද ඊළඟ තැනට යන්නේ. තා පුංචි ප්‍රශ්නයක් මම අහන්න. බොහෝ වෙලාවට අපිට ව්‍යාපාරිකයන් व्यवसायකින් මොන ගැහුණාම මම අහන දෙයක් තියෙනවා සාමාන්‍යයෙන්. ඔබතුමා මේ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් තෘප්තිමත්ද කියලා. බොහෝ දෙනා කියන දේ තමයි මම ඔබතුමාගේ උත්තරය අහලා ඉන්න. මොකද දෙන උත්තරේ? මම ඇත්තටම තෘප්තිමත්. ඔකට චූටි දෙයක් මම ඔබතුමීට කියන්නම්. අපේ ජීවිතවල අපේ මිනිස්සු ජීවත් වෙන අවස්ථා තුනක් තියෙනවා. අපේ ගොඩක් මිනිස්සු ජීවත් වෙනවා අනාගතේ. අපි ඒකට කියනවා virtual world එක ජීවත් වෙනවා කියලා. තව කොටසක් ජීවත් වෙනවා අතීතේ. ඒකත් අපේ අතීත කියන්නේ අපි කියනවා අපේ අත්දැකීම්. ඒ කියන්නේ අපේ එක්ස්පීරියන්ස් එක මොනවා හරි අපි ලැබපු අත්දැකීමක් ගැන අපි හිතා ඉන්නවා. ඊටාම සුළු පිරිසක්
2%කටත් අඩු පිරිසක් වර්තමාන ජීවත් වෙනවා. මේ මොහොතේ. අපි මේ මොහොතේ ජීවත් වෙන්න පුරුදු නම් අපි තෘප්තිමත්. අපේ අතීතය කියන්නේ අපේ මොකක් හරි අත්දැකීමක්. අනාගතය කියන්නේ අපේ චැලෙන්ජ් එකක්. අපිට තියෙන අභියෝගයක්. අපිට ඉස්සරහට එන්න තියෙන එකක්. හැබැයි මේ වර්තමානයේ තමයි අපි ජීවත් වෙන තැන. මෙතන හරියට අපි කළමනාකරණය කරගන්නවා කියන්නේ මෙතන කළමනාකරණය කරගත්ත දේ තමයි අතීතයට යන්නේ. අනාගතයෙන් මෙතෙන්ට එන දේ තමයි අපි කළමනාකරණය කරන්නේ. එතකොට අපි කරන දේ ගැන හරියට අපි ඒ දේ කරොත් අපිට ඒ දේෙන් තෘප්තිමත් වෙන්න පුළුවන්. මොකද දැන් සමහරව අර ඕක අපි කියන අපි විනෝදාංශයට මොනවද කරන්න කියලා ගොඩක් අය මගෙන් අහනවා. ඉතින් මට එහෙම විනෝදාංශයට මම හවසට ක්ලබ් එකකට යන එකවත් නැත්නම් ග්‍රවුන්ඩ් එකකට ගිහින් සෙල්ලම් කරන එකවත් නෙමෙයි විනෝදාංශය. අපි කරන සෑම දෙයක් තුළම අපිට විනෝදාංශයක් තියෙනවා. ඒක අපි හදා ගන්න ඕනේ. ඒක අපේ මනසේ තියෙන්නේ. මේක අපේ බුද්ධ ධර්මෙත් වෙන වෙන විදිහට කතා කරලා තියෙනවා. ඉතින් අර කෙටියෙන්ම කියනවා නම් අපි වර්තමානයේ ජීවත් වුණොත් අපිට ගොඩක් ප්‍රශ්න වලින් මිදෙන්නත් පුළුවන්. ප්‍රශ්න වලට උත්තර හොයාගන්නත් පුළුවන්. ජීවිතේ සාර්ථකව යන්නත් පුළුවන්. අර ඔබ කියන විදිහට සන්තෝෂෙන් ජීවත් වෙන්නත් පුළුවන්. ඔය දේත් එක මම තව දෙයක් ඔබතුමාගෙන් අහන්න හිතුවා. දැන් මම තෘප්තිමත්ද කියලා ඔබතුමාගෙන් අහුවනේ. සාමාන්‍යයෙන් මේ ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකෙන් අපි අහනවා ඊළඟ ප්‍රශ්නේ තමයි ඔබතුමා සාර්ථකත්වයේ හිණි පැත්තටම ගිහිල්ලාද? බොහෝ දෙනා දෙන උත්තරයක් තමයි නෑ මට තවත් හිණ තියෙනවා. තවත් දේවල් කියන්නේ සෑහීමටපත් වෙන්නේ නෑ තවත් යන්න ඕනේ කියනවා. ඔබතුමා මේ සම්බන්ධයෙන් දරන අදහස මොන වගේද? ව්‍යාපාර සම්බන්ධයෙන්. ඔව් ව්‍යාපාරයක් මෙහෙමයි. ව්‍යාපාරිකයෙක් කියන්නේ ව්‍යාපාරිකයෙක්ට වඩා ඇත්තනම් මෙතනදි මම කැමති ව්‍යවසායකයෙක් කියන්න. මොකද ව්‍යවසායකයෙක්ගේ ගමනේ කෙලවරක් නෑ. ඒක අපි සිටිජේ දකිනා වගේ තමයි. අපි මුහුදේ දැක්කට අපි එතනට ගියාම ඒක තව ඈත තියෙන්නේ. ඒ වගේ තමයි ව්‍යාපාරය. මොකද අපි මේ ව්‍යාපාරයක් කරන්නේ තව අවුරුදු 5කින් වහනවත් 10කින් වහනවත් තව මාසෙකින් වහනවත් කියලා හිතලා නෙවෙයි. එහෙනම් මේ ව්‍යාපාරයේ යන්න අවශ්‍ය ගමන් මඟ අපි යන ඒ විෂන් එක අපි ඒකට අවශ්‍ය හැමදේම කරගෙන යන්නේ. එතකොට ව්‍යාපාරය අපි නවත්තන්න හොඳ නැහැ. ඒක ඉස්සරහට යන්න ඕන. හැබැයි ව්‍යාපාරය කරන පුද්ගලයා එයා තෘප්තිමත් වෙලා ඉන්න ඕන සෑම විටම. එයා හිතුවොත් නෑ මං අද නෙමෙයි තෘප්තිමත් වෙන්නේ මම මේ ව්‍යාපාරයේ බිලියන 5කට ගෙන ආපු දවසට තමයි තෘප්තිමත් වෙන්නේ කියලා. එදාට එයාට ඒ තෘප්තිය නැතුව යන්න පුළුවන්. ඒක ගොඩක් අය අර මම කිව්වා අර කාල තුනේ ජීවත් වීම තමයි යෝගේ තියෙන්නේ. මේ කාල තුන මැනේජ් කරගන්නේ. කොහොමද අපි මේක කළමනාකරණය කරගන්න හැටි තමයි තියෙන්නේ. අපි හිතමු අපිට වඩා සුළු ව්‍යාපාරයක් කරන මයික්‍රෝ බිස්නස් එකක් කරන අද ලංකාව ගත්තම ලංකාවේ ව්‍යාපාර කරන අයගෙන් 92%ක්ම මේ ශුද්‍ර ව්‍යාපාර කරන අය තමයි ඉන්නේ. අපි ලංකාවේ ව්‍යාපාර කරන අය මම ඉස්සෙල්ලා කිව්වා 3කටත් වඩා අඩු ප්‍රමාණයක් ඉන්නේ මේ ව්‍යවසායකයෝ. නමුත් ව්‍යාපාර කරන අය ගත්තම සාමාන්‍යයෙන් මිලියනයක් විතර ඉන්නවා. ලක්ෂ 10ක් විතර ඉන්නවා. ඒකෙන් 9,35,000ක් ඉන්නේ අර ශුද්‍ර ව්‍යාපාර කරන අය. මයික්‍රෝ බිස්නස් කරන අය. ඉතින් මේගොල්ලෝ සන්තෝෂයෙන් නෙමෙයි ඉන්නේ ඔබතුමිය හිතන විදියට. මේගොල්ලෝ සන්තෝෂයෙන් ඉන්නේ. එතකොට ඔය මහා පරිමාණ ව්‍යාපාර කරන අය අපි කියනවා මහා පරිමාණ ඒ කියන්නේ large and extra large ව්‍යාපාර කරන අය ලංකාවේම තියෙන ව්‍යාපාර 2450ක් විතර. එතකොට මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාර තියෙන සාමාන්‍යයෙන් 10000ක් විතර. ඉතින් එහෙම ගත්තම අර අපි මේ ව්‍යාපාරයෙන් අර යම්කිසි ටාගට් එකකට ගිහින් සන්තෝෂ වෙන්නම බලන්න හිටියොත් ඔය කාටවත් සන්තෝෂ වෙන්න වෙන්නේ නැහැ. ඉතින් එහෙම අර මානසිකව හදාගත්ත අය ඉන්නවා. නමුත් මම දන්නවා ගොඩක් ව්‍යාපාරිකයන් තමන් කරන දේෙන් තෘප්තිමත්. ඒගොල්ලෝ සෑහීමකටපත් වෙනවා. හැබැයි ඒගොල්ලෝ ඊළඟ පියවරට යන්න උත්සාහ කරනවා. ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ව්‍යවසායකයෙක්ගේ විශේෂයෙන්ම තියෙන්න ඕනේ. ඔහු ඊළඟ මට්ටමට යන්න ඕනේ. නැත්තම් ඒ ව්‍යාපාරේ ඔහුට කරගෙන යන්න අමාරුයි. ව්‍යාපාර කරන නැත්නම් ව්‍යාපාර ශාස්ත්‍රයේ හසල දැනුමක් තියෙන පුද්ගලයෝ මේ විදිහට දේවල් අපිට කියද්දී ප්‍රේක්ෂක ඔබට මතක් කරද්දී ඔබ හිතනවා ඇති අපිටත් ව්‍යාපාරයක් කරන්න පුළුවන් නම් මේ වෙලාවේ මටත් පුළුවන් නම් මේ රටේ ආර්ථිකය වෙනුවෙන් යම් දායකත්වයක් ලබා දෙන්න. මේක තමයි අපේ බලාපොරොත්තුව. මේ බලාපොරොත්තුනේ ඔබත් මේ රට වෙනුවෙන් ඔබ යුතුයකම් ඉටු කරાવી කියලා අපි තව දේවල් කතා බහ කරන්න සූදානම්. අපි ප්‍රධාන පාලක මැදට යමු. අතම අවස්ථාවවලදී සමහරු තියෙන චෝදනාවක් තමයි විනා කියන දෙයක් තමයි මොහොතේනා මේ අපි ප්‍රශ්න දන්නවා. අපි සැලසුමුත් ගන්නවා. හැබැයි අපි ළඟ හරි උත්තරයක් තියෙනවද කියලා. චමිත මහත්මයා මේ
මේකට අපි උත්තරයක් දෙන්න වෙනවා. මොකද අපි හැම වෙලේම ප්‍රශ්න ගැන බොහොම හොඳින් කතා කරනවා. අර මතකයි මට ලංකාවේ අංකකයේ ව්‍යාපාරික වෙන ධම්මික පෙරමහත්මයක අවස්ථාවක් කියනවා අපි හැමෝම මේ ප්‍රශ්න ගැන කතා කරනවා. හැබැයි උත්තර දෙන්න කවුරුත් නැහැ. අපි ළඟ උත්තරයක් තියෙන අවශ්‍ය වෙනවා. බොහෝ වෙලාවට අපි ධනාත්මකව හිතන්න වෙනවා. අපි මේ හැමදේම කියනවා සැලැස්මක් ඕනේ. අපි මෙහෙම කරන්න ඕනේ. හැබැයි අපි ළඟ කොහොම උත්තරයක්? මේ වෙලාවේ අපි හැමෝම ඉන්නේ මේ උත්තරේ හොයන ගමන්. මේ අර්බුදකාරී අවස්ථාවක අපිට සිද්ධ වෙනවා ප්‍රේක්ෂකයන්ට මතක් කරන්න, අපේ රටේ පුරවැසියන්ට මතක් කරන්න, අපි උත්තර ටික හොයාගන්න, අපි පෙළගස්සලා දෙන්න ඕනේ. මේක තමයි අපිට දෙන්න තියෙන උත්තරය ආර්ථිකය සම්බන්ධයෙන් මේ වෙලාවේ ශ්‍රී ලංකාව ගොඩනගා ගන්න කියන බලාපොරොත්තුව තියෙන තැනේදී අපි කොහොමද උත්තරයක් ලබා දෙන්නේ කියලා. මොකක්ද මේ වෙලාවේ කියන්නේ? ඔව්. වාසන මම පොඩ්ඩක් ඒකට අවතීර්ණ වෙන්න මම අර පටන් ගත්ත තැනින්. මම කිව්වා දැන් මේ බස් එක යන්නේ ලොකු ආඝාතයකට යනවා අපි දැන් අපි ඉන අර්බුදයේ එහෙම තත්වයකින් අපි ඔක්කොම බස් එක ඇතුලේ ඉන්නේ. එතකොට අපි මේ වෙලාවේ ඉස්සල්ලාම තේරුම් ගන්න ඕන අපි මේ වෙලාවේ වැඩ කරන්න ඕනේ මානසිකත්වය මොකක්ද කියන එක. ඒ කියන්නේ මේ මානසිකත්වය කියලා කියන්නේ දැන් මම මෙහෙම කිව්වොත් අපිට ඔබට කවුරු හරි කිව්වොත් එහෙම ඔබට තියෙනවා දරුණු පිළිකාවක්. ඔබ ජීවත් වෙන්න තව දවස් 60යි. ওই විදිහට කිව්වොත්. එතකොට අනිවාර්යෙන් අහන්නේ දොස්තර මහත්තයෝ මට ජීවත් වෙන්න විදියක් ඇත්තෙම නැද්ද? මොනවද මම කරන්න ඕනේ? එතකොට එයා දෙනවා සමහරලාට වට්ටෝරුවක්. එහෙනම් මින් ඉදිරියට ඔයා සිගරට් එකක් අරක්කු ටිකක් කටේ තියන්න බෑ. ඔයා මෙන්න මේ ආහාර විතරයි ගන්න ඕන. ඔයා මෙන්න මේ දේවල් කරන්න එපා. එහෙම කරොත් ඔයා අර දවස් 60න් ඔයා මරණයටපත් වෙන්න තියෙන සම්භාවිතාව අඩු කරලා ඔයාගේ ජීවිතය ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. අන්න ඒ මානසිකත්වය මේ වෙලාව අපිට අවශ්‍යයි. ඒ කියන්නේ මම කිව්වේ අපි දැන් මේ තියෙන තත්ත්ව හැටියට අපි මේ විදිහට යනකොට අපි ආදායම් ගැන සැලකිලිමත් වෙන්න, අපි වියදම් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. අපේ පරිභෝජනය ගැන සැලකිලිමත් වෙන්න ඕන. අපේ තියෙන මොකද අපි මේ සීමිත සම්පත් ප්‍රමාණයක් එක තමයි වැඩ කරන්නේ. ඒතකොට මේ සීමිත සම්පත් ප්‍රමාණයෙන් තමයි අපි හැමෝම දැන් මේ තියෙන දේවල් ටික බෙදා ගන්න ඕන. අන්තිමට අපිට කියන්න පුළුවන් අපිට ඩොලර් නැතුණත් රුපියල් තියෙනවනේ. ඈ සමහරවිට කියනවා අපිට අච්චු ගහන්න පුළුවන්. හැබැයි සල්ලි අච්චු ගැහුවට අපිට ආහාර පාන අච්චු ගහන්න බෑ. අන්තිමට අපි සල්ලි ඉතුරු වෙයි. ආහාර ඉවර වෙයි. ඉතින් ඒ හින්දා අපි දැන් බලන්න ඕන මේ වෙලාව ඉඳලා ඊ타මත්ම අර පිරිමැස්මෙන් අපි කොහොමද මේ තියෙන සම්පත් ටික අපි පාවිච්චි කරලා ඉස්සරහට තව ටික කාලයක් වැඩිපුර ජීවත් වෙන්න අවශ්‍ය කරන වාතාවරණය හදාගන්නේ. දැන් අපි කතා කරනවානේ මේ වෙලාවේ ජාත්‍යන්තර මූල්‍ය අරබුදල ඇතුළු විවිධ පාර්ශවත් එක්ක අපි සාකච්ඡා කරගෙන යනවා මේ රටේ යම්කිසි ආකාරයක සහනයක් ගන්න. හැබැයි ඒ ආර්ථික විශේෂඥයෝම කියනවා ඔය කියන සහන එන්න තව මාස 6කට එහා අපිට යනවා. එහෙනම් අපි දැන් බලන්න ඕනේ ඉතකන් අපි ජීවත් වෙන්න අපි මේක කරගෙන යන්න අපි මේ තියෙන සම්පත් ටික පරිස්සම් කරන්න ඕනේ. අපිට කෙටි කාලින සැලැස්මක් අවශ්‍යයි. කෙටි කාලින සැලැස්මක් අවශ්‍යයි. තියෙන සම්පත් අපි කොහොමද අපි මේවා පරිස්සම් කරගෙන මේ ඉන්න මිනිස්සුන්ගේ ජීවිත ටික බේරගෙන යන්නේ අර කියන සහයෝගය අපිට ලබා ගන්නකම්. ඒතකොට එතෙන්දී සෑම අංශයෙන්ම අවධානය යොමු වෙන්න ඕනේ. මම කිව්වේ ඒකයි මාධ්‍ය, සමාජ ජාලා, වෘත්තිකයෝ මේ සියලු දෙනාම මේ වෙලාවේ හැමෝටම කියා දෙන්න ඕනේ කොහොමද මේ වෙලාවේ සම්පත් පරිහරණය කරන්නේ, සම්පත් අපි ආරක්ෂා කරන්නේ, ඊළඟට ඒ සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගන්නේ කොහොමද? ඒ ආදී වශයෙන් අපි කියා දෙන්න ඕනේ. ඊළඟට අර උත්තරේ කියන එක. ඒ උත්තරේ කියන එකේදීත් මම දකින්නේ එක උත්තරයයි මේකට තියෙන්නේ. ඒ උත්තරේ තමයි අපේ රටේ ඇතුලේ නිෂ්පාදනයක් ඇති කරන්නම වෙනවා. අපේ රට ඇතුලේ නිෂ්පාදනයක් ඇති කරොත් විතරයි අපිට ආනයන බල අවශ්‍යතාවය අඩු වෙලා දේශීය වශයෙන් අපිට අවශ්‍ය කරන දේවල් ටික හදාගන්න පුළුවන්. ඒත් එක්කම පිට රටකට යම්කිසි දෙයක් අතිරික්තයක් අපිට යවලා අපනයන ආදායමක් ගන්න පුළුවන්. එතකොට මම අර මුලින් කිව්ව කතාව වගේ වාසනා අපි යුද්ධ කරන කාලේ ඒ යුද්ධ හිටපු ඒ රණ විරුව ටික තමයි ඉදිරියෙන් තියාගෙන ඒගොල්ලෝ යුද්ධ කරා. ඒගොල්ලන්ට දුන්න එක කරන්න. ඒගොල්ලන්ට අවශ්‍ය කරන වාතාවරණෙත් ඔක්කොම හදලා දුන්නා. ඊට පස්සේ සෞඛ්‍යමය ගැටලුවේදී සෞඛ්‍ය අංශ වලට දුන්න මේක ලීඩර්ෂිප් එක ගන්න කියලා. ඒගොල්ලන්ට අවශ්‍ය කරන වාතාවරණය අනිත් අය හදලා දුන්නා. දැන් මේ වෙලාවේ අපිට තියෙන්නේ ආර්ථික අර්බුදයක්. එහෙනම් මේ වෙලාවේ අපි මේ ආර්ථික අර්බුදය විසඳීමේ කාර්ය වැඩි බරක් දෙන්න ඕන ආර්ථික විශේෂඥයන්ට, ගණකාධිකාරීවරුන් ඇතුළු ඒ පිරිසට දෙන්න ඕනේ මේ වෙලාවේ අවස්ථාව සහ ඒගොල්ලෝ ඉදිරිපත් වෙන්න ඕන මේ කියන ගැටලුවට අවශ්‍ය කරන බුද්ධිමය දායකත්වය ලබා දෙන්න. හැබැයි මේකේ සැබෑ නියමුව උතර නෙමෙයි ඉන්නේ. මේකේ සැබෑ නියමුව තමයි මේ ආර්ථිකය ගත්තොත් අපේ ලංකාවේ ජාතික නිෂ්පාදනය ජාතික ආර්ථිකයෙන් 55%කට වඩා දායකත්වයක් දෙන්නේ මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. අපි කියන සුමප ව්‍යාපාරිකයෝ. ඒතර මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ හින්දා තමයි අදටත් මේ ආර්ථිකය මේ මට්ටමේ රැඳිලා තියෙන්නේ. එහෙනම් ආර්ථිකය ගැන අපි කතා කරනකොට ආර්ථිකය ඉස්සරහට ගෙනියනවා නම්
අපි ඉස්සල්ලාම හිතන්න ඕන මේ ආර්ථිකයට වැඩිම දායකත්වය දෙන කොට්ටාසය. ඒ තමයි අර කියපු කොට්ටාසය. එහෙනම් මේ අපේ තියෙන ආර්ථික යුද්ධේ ඉන්න සෙබළු ටික තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ. අපි දැන් කරන්න ඕන දැනට රටේ ඉන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් තවදුරටත් ශක්තිමත් කරලා ඒගොල්ලන්ව ධෛර්යමත් කරලා මොකද ගොඩාක් අය මේ තියෙන තත්ත්වෙත් එක්ක සමහරලාට අධෛර්යමත් වෙලා ව්‍යාපාර වහනවා වැටෙනවා මොකද ඒගොල්ලන් ඉක්මනට කඩා වැටෙනවා මොකද ඒගොල්ලන් අර ලොකු ව්‍යාපාරවල වගේ ශක්තිමත් නැහැ ඒගොල්ලන්ගේ මුල් බොහොම සුළු මට්ටමින් තමයි කරන්නේ ව්‍යාපාර ආකෘතිය තරම් ශක්තිමත් නැහැ. එතකොට අපි මේ වෙලාවේ උදව් කරන්න ඕනේ තියෙන ව්‍යාපාර කොහොමද ශක්තිමත් කරන්නේ? ඒව වැහෙන්නේ නැතුව කරගෙන යන්නේ කොහොමද? ඊළඟට ඒකට තව අලුතෙන් සෙනඟක් එකතු කරන්නේ අනිත් අය. දැන් අර මෙතුමා කිව්වා වගේ ලංකාවේ කාන්තාවෝ 65%ක් ඉන්නේ ගෙවල් වල. ඒ වගේම අපේ ඉන්නවා විශ්‍රාමික පිරිසක් ඉන්නවා. රැකියාව නැතුව ඉන්න තරුණ පිරිසක් ඉන්නවා. මේ හැමෝටම කිසිම ප්‍රශ්නයක් නැතුව ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. මොකද ව්‍යවසායකයෙක් වෙන්න සුදුසුකම් අවශ්‍ය නැහැ. ව්‍යවසායකයෙන් වෙනකොට තමන්ගේ තියෙන අපි කියන පැෂන් එක කැක්කුම ඒකට යන්න ඕනකම ඊට අවශ්‍ය කරන අනිකුත් දේවල් ටික හදා ගන්න පුළුවන්. එතකොට මගේ විසඳුම තමයි අපි ඉමීඩියට්ලි නැත්තම් අපි විශේෂයෙන්ම මෑත කාලේදී කරන ඕන දේ තමයි මේ තියෙන සම්පත් සීමිත සම්පත් ටික අර පරිස්සමෙන් පරිස්සම් කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි අවධානය යොමු කරලා අර සෞඛ්‍ය ගැටලුව තියෙන වෙලාවේ අපි කරා වගේ මාධ්‍ය වලින් සමාජාල නිතර මිනිස්සුන්ට මතක් කරන්න ඕනි මේක පරිස්සම් කරන්න මෙහෙමයි මේක කරන්න මිනිස්සුන්ට කියා දෙන්න ඕනි යම් තියෙන අපි දේවල් අපි කොහොමද පරිස්සම් උදාහරණයක් විදියට වාසන අපි කතා කරනවා දැන් කඩදාසි නැහැ කියලා. එතකොට අපිට මිනිස්සුන්ට කියා දෙන්න පුළුවන් නම් එක ගෙදරක එක කඩදාසි කොලයක් ඉතුරු කරනවා කියලා කියන්නේ මිලියන 22ක් ලංකාවේ ජනතාව ඉන්නවා. අඩුම ගානේ මිලියන 15ක්වත් කඩදාසි ඉතුරු වෙනවනේ. මම කඩදාසියක් කියලා ගත්තා. එතකොට මේ අපි මේ වෙලාවේ හිතන්න ඕනේ තමන් ළඟ තියෙන ප්‍රමාණය නෙමෙයි. මගේ ළඟ ඕන තරම් තියෙන ඒ හින්දා නාස්ති කරනක නෙමෙයි. අපි හිතන්න ඕන අපි ළඟ තියෙන මගේ ළඟ දැන් තියෙනවා නම් යම් කිසි දෙයක් ඒ තියෙන්නේ මේ රට පුරා තියෙන සමස්ත සම්පත් වලින් එක කොටසක් තමයි මගේ ළඟ තියෙන්නේ. ඒතර මම ඒක නාස්ති කරනවා කියලා කියන්නේ සමස්ත සම්පතමයි නාස්ති වෙන්නේ කොටසක්. ඒ හින්දා හැම වෙලාවෙම හැම ගෙදරකම වතුර බින්දුවක් ඉඳලා වතුර ටික පරිස්සම් කරන්නේ කොහොමද? විදුලිය පරිස්සම් කරන්නේ කොහොමද? ඊළඟට අපිට තියෙනවා ඔය නිර්මාණාත්මක විදිහට මේ සම්පත් වල ඵලදායීතාව වැඩි කරගන්න ක්‍රම තියෙනවා. ඊළඟට අපි දැන් උදාහරණයක් විදිහට වාහන ගන්නකො අපි දැන් අද කතා කරනවා වාහන වල දැන් තියෙන මේ තෙල් අර්බුදය ගැන. අපි නිකමටවත් හිතනවද මම මහරගම ඉඳලා කොළඹට එනකොට මගේ වාහනේ සීට් 4ක් තියෙනවා. මම මේ සීට් 4ට තව 3 දෙනෙක්ව දාගෙනවත් මාත් එක්ක. එතකොට වාහන ඒගොල්ලන්ගේ වාහනේ ගෙදර තියලා අපිට එකතු වෙලා එන්න පුළුවන් නේ වාහනේ. අපි අදටත් එහෙම හිතනවද බලන්නකෝ. අපි 4 දෙනාම වාහන 4ෙන් එන්නේ. ඉතින් ඒ වගේ මම කියන්නේ පුංචි අදහස් අපි එකතු කරලා දුන්නොත් මේ මිනිස්සුන්ට මේක පරිස්සම් කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි අර කියපු ව්‍යවසායකත්වයේ ගොඩනගන එක තමයි අංක 1 දිගු කාලීන විසඳුම. ඒකට දැන් ඉඳලා යන්න ඕනේ. ඒ වගේම ඒගොල්ලන්ට උනන්දු කරන්න ඕන එතනට යන්න. හොඳයි. උපාලි මහත්මයා මේ අපිට ව්‍යාපාරිකයන් කලින් කිව්වා වගේ ව්‍යවසාය කියන එක කතා බහ කරන අවස්ථාවල අපේ රටේ හිටපු දේශීය ව්‍යාපාරිකයෙක් කියපු දෙයක් තමයි එක ව්යාපාරිකයෙක් කියනවා මම පටන් ගත්තේ මගේ ව්‍යාපාරේ රිණින් කියලා. ඒ කියන්නේ ණය වලින්. තව ව්‍යාපාරිකයෙක් අපිට මුණ ගැසුණු අවස්ථාවක් කියපු දෙයක් තමයි අද වෙනකොට මගේ ව්‍යාපාරය තුල කිසිදු ණයක් නැහැ. මම කිසිදු බැංකුවකට ණය වෙලා නැහැ කියලා. එතකොට තවත් ව්‍යාපාරියෙක් යම් අවස්ථාවක් කියපු දෙයක් තියෙනවා මම උදේට නැගිටිනකොට මම හරි කැමතියි මගේ මේසුවට ප්‍රශ්න ගොඩක් තියෙනවාට කියලා. ව්‍යාපාරිකෝ හිතන විදිය දැන් සාමාන්‍යයෙන් අපි පොඩ්ඩක් අපේ හිතින් අහලා බලුවොත් අපි කැමතිද මේ ප්‍රශ්න වලට? අපි කැමති නෑනේ දවසට ප්‍රශ්නයක් එනවනේ. දවස් ගානේ ඔබතුමාලට ප්‍රශ්න දවසින් දවස ව්‍යාපාරිකයට වැඩි. අද තියෙන ප්‍රශ්න මේ හෙට තියෙන. තව ටිකකින් තව ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. අපි කැමති බොහොම සැහැල්ලුවෙන් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න. හැබැයි මේ ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන ව්‍යවසායකම තමයි ව්‍යාපාරිකයා තමයි දන්නේ මේ ප්‍රශ්න වලට උත්තර හොයන්නේ යදි තියෙන අමාරුව. ඔබතුමා හිතන විදිහට මේ වෙලාවේ මේ ආර්ථික ප්‍රශ්න නැත්නම් මේ රටේ තියෙන ආර්ථිකයට ඔබතුමාලගේ පැත්තෙන් මොන වගේ උත්තරයක්ද දේශීය ව්‍යාපාරිකයෝ විදිහට ව්‍යවසායකයෝ විදිහට ලබා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ? මොන වගේ සැලැස්මක්ද ඔබතුමාලා අනුගමනය කරන්නේ මේ වෙනකොට මේ තත්ත්වෙත් එක්ක? ඔව් ඇත්තටම දැන් මේක මට ඔක්කොම ව්‍යාපාරිකෝ මේක අනුගමනය කරනවා කියලා කියන්න බෑ. මොකද මම එක්කෙනෙක් විතරයි මේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉන්න. එතකොට මගේ අදහසක් හැටියට මට කියන්න පුළුවන් මෙතුමා කිව්වවටම එකතු කරනවා නම් මේ වෙලාවේ දැන් ඔබ දන්නවා අපේ අපනයන තියෙනවා. එතකොට අපි අපනයන ගත්තම මම උදාහරණ කීපයක් ගන්නම්. අපේ කුරුඳු අපනයනේ. කුරුඳු අපනයනේදී ලෝකයේ තියෙන හොඳම කුරුඳු අපිට තියෙන්නේ. එතකොට ඒකට අපිට අර GI සර්ටිෆිකේට් කියන එක හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ ජියෝග්‍රැෆිකල් ඉන්ඩිකේටර් කියන එක. එතකොට අපේ රටට තමයි ඒක. ඒ කියන්නේ ලෝකයේ දැන් පිළිගෙන තියෙනවා මේ ඉස්තරම්ම කුරුඳු හදන්න පුළුවන් අපේ රටේ විතරයි කියලා. එතකොට මේ රටේ හදන කුරුඳු තමයි ලෝකයේ ඉස්තරම්ම කුරුඳු.
හැබැයි අපේ කොරුඳු අපනයනය කරන අපේ අපනයනකරුවන් අතර සමගියක් නැහැ. ඒගොල්ලෝ විහිම්ම ඒ කොරුඳු වලට තියෙන වටිනාකම අඩු කරන තියෙනවා. දැන් සාමාන්‍ය මේ දවස්වල අපේ කොරුඳු කිලෝ මේ යන්නේ සාමාන්‍ය ඩොලර් 14ට වගේ. හැබැයි අපිට ඩොලර් 25ක් විතර කොරුඳු කිලෝ එකකට ගන්න පුළුවන් අපේ අර අපනයනකරුවෝ ටික එකතු වුණොත්. සාමාන්‍යයෙන් අපිට ඩොලර් මිලියන 300ක විතර ආදායමක් අවුරුද්දට එන්නේ මේ කොරුඳු වලින්. අපිට තව ඩොලර් මිලියන 100ක් වැඩිපුර ගෙන්න ගන්න පුළුවන් අපේ අපනයනකරුවෝ ටික එකතු වෙලා ඉන්නවනම්. ඔය මං කුරුඳු ගැන විතරයි කිව්වේ. ඔය වගේ අපේ අනිත් ක්ෂේත්‍රවලත් අපි තේ ගත්තත්, රබර් ගත්තත්, අපේ අනිකුත් අපනයන ගත්තත් අපිට පුළුවන් වෙන්න ඕන ඒගොල්ලෝ දැන් එකට එකතු වෙලා එක අම්මගේ දරුවෝ හැටියට මේ රටින් පිට රටට යවන දේ ඒගොල්ලොන්ගේ තියෙන ඒ මොනවා හරි ඒගොල්ලොන්ගේ තියෙන සංවිධාන හරහා ඒගොල්ලොන්ගේ තියෙන ඒ චේම්බර්ස් හරහා මේක එක කතාවකට ඉස්සරහට යන්න. මොකද අපි ගිහින් වර්ල්ඩ් මාකට් එකේ අපේ අයම පොර කනවා නම් අපේම ප්‍රයිස් එක අඩු කරගන්න ඒක අපේ රටට කරන ලොකු අහේනියක්. ඉතින් අපි දැනගන්න ඕන අර ඔපෙක් රටවල් වල වගේ ඒගොල්ලොන්ගේ කාටෙල් හදාන අපේ ප්‍රයිස් එක අපි වැඩි කරගන්න. ඉතින් ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ඒ වගේම ඔබට මම බලන්න පුළුවන් 2020 මහ බැංකු වාර්තාව ගත්තම අපි ඩොලර් මිලියන 380ක එළවලු රට ඇතුළට ගෙනල්ලා තියෙනවා. එතකොට ඒ කියන්නේ අපි රුපියල් විශාල ප්‍රමාණයක එළවලු රට ඇතුළට ගෙනල්ලා තියෙනවා. ඩොලර් මිලියන 380ක් කියන්නේ අපේ මං හිතන්නේ අපිට අපේ මුළු අවුරුද්දටම අවශ්‍ය පොහොර ටික ගන්න යන්නේ අපිට ඩොලර් මිලියන 300කට වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් අපි අපේ ගොවි මහත්තුරුත් බලන්න ඕන පුළුවන් තරම් වගා කරන්න. අපේ ඉඩම් සරුසාරවත් වගා කරන්න පුළුවන් තත්ත්වයට අපිට ගෙන්නන්න. මොකද අපේ 35%කට ආසන්න ජනගහනයක් ඉන්නවා අපේ ගොවිතැනේ. හැබැයි මේ සියලු දෙනාම එකතු වෙලා අපේ දළදේශීය නිෂ්පාදනයට දෙන දායකත්වයේ 7%යි. ඉතින් ඒක හරිම අඩුයි. එතන තියෙනවා අකාර්යක්ෂමතාවයක්. ඉතින් මේක කාර්යක්ෂම කරන්න ඕනේ. එතකොට අර පිට රටින් ගෙනාපු අර එළවලු ටික අපිට නවත්ත ගන්නත් පුළුවන්. එතන අපි ඩොලර් මිලියන 350ක් අපිට නවත්තන්න පුළුවන්. ඒ වගේම තමයි කෙටි කාලිනව අපිට තව කරන්න පුළුවන් දේවල් මම කීපයක් කියන්නම්. එකක් තමයි අපිට දැන් අපේ මෙතුමා කිව්වා අර මේ දැන් ඩොලරයට තියෙන රුපිය වටිනාකම වැඩි හින්දා පිට රටට ඇවිල්ලා මෙහි ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ රටේ ඉන්න ශ්‍රමිකයන්ට පිට රට ගිහින් දැන් වැඩ කරන්න පුළුවන්. දැන් ඩොලර් 750ක් හම්බුණත් ඒ කියන්නේ ලක්ෂ 3ක් ලංකාවේ මුදලින්. එතකොට වැඩි වැඩියෙන් රට තුළට අපිට ඩොලර් ගේන්න පුළුවන්. අපිට ඉමීඩියට් කරන්න පුළුවන් දේවල් තමයි අපේ ඉන්න ශ්‍රම බලකාය. හොඳ ශ්‍රම බලකායක් ඉන්නවා. ඒගොල්ලෝ පුළුවන් තරම් මේ වෙලාවේ අපිට විදේශ රැකියාව හොයලා දෙන්න ඕන. ඒක ඇත්තටම අපේ තානාපති කාර්යාල වලින් කරන්න ඕන දෙයක්. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කරන්න ඕන දෙයක්. ඒගොල්ලන්ට පුළුවන් තරම් මේ වෙලාවේ අපේ අය පිට රට වලට යවලා අපිට මේ වෙලාවේ ඩොලර්ස් ඕනේ. මෙතුමා කිව්වා වගේ රට ඇතුළත අපිට ඕන නම් සල්ලි අච්චු ගහන්න පුළුවන්. නමුත් අපිට පිට රටින් ගේන බඩු ටික ගේන්න අපිට සල්ලි නැහැ. එහෙනම් ඩොලර්ස් ඕනේ. ඒ වගේම තමයි අපේ සංචාරක කර්මාන්තය. මේ වෙලාවේ අපිට ඉමීඩියට්ලි සල්ලි ගේන්න පුළුවන් එකක් තමයි විදේශ සංචාරක කර්මාන්තය. එහෙනම් අපි මේ රටේ සංචාරකයන්ට ඇවිල්ලා සංචාරය කරන්න පුළුවන් පසුබිමක් ඉතාම ඉක්මනින් හෙට ඉඳන් හදන්න පුළුවන් නම් අනිද්දා ඉඳන් අපිට සංචාරක වෙනවා. එතකොට අපිට විදේශ විනිමය මේ රටට එනවා. මේවා තමයි අපිට ඉක්මනටම විදේශ විනිමය ගෙන්න ගන්න පුළුවන් ක්‍රම. තව එකක් මම කියන්නම්. මෙතුමා කිව්වා අර දැන් ඔය එකම වහනේ යන්න පුළුවන් එකට වහන 4ක් යනවා කියලා. මම ඔකට තව එක දෙයක් එකතු කරනවා. අද ලංකාවේ ගත්තම වහන ලක්ෂ 75ක් විතර තියෙනවා. අපි එක්කෙනෙක් හිතුවොත් දවසට 1 ලීටරයක් ඉතිරි කරනවා කියලා. අපිට දවසට ලීටර ලක්ෂ 75ක් ඉතිරි කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙට්‍රික් ටන් 7500ක් අපිට ඉතිරි කරන්න පුළුවන්. ඒ කියන්නේ මාසෙට මෙට්‍රික් ටන් 225000ක් අපිට ඉතිරි කරන්න පුළුවන්. අපි හිතුවොත් එක දවසට 1 ලීටරයක් ඉතිරි කරනවා කියලා. ඒ කියන්නේ තෙල් නැව් 5ක්. තෙල් නැව් 5ක් කියන්නේ ආයේ අනිත් පැත්තෙන් ඩොලර්ස් වලින් ගත්තම ඩොලර් මිලියන 280ක් 290ක් විතර. ඉතින් අපි අර අපි ගන්න චූටි පියවරෙන් පොඩි පියවරක් අපිට දවසට 1 ලීටරයක් ඉතිරි කරනවා කියන්නේ සමහරවිට අපි කඩේ ගිහින් පාන් ගෙඩියක් ගේන එක. අපි ඒක හිතන්නේ නැතුව සමහරවිට පාන් ගෙඩිය ගේන්න එකපාරක් යනවා, පොලේ යන්න තව පාරක් යනවා. අපි මේවා ඉතිරි නතර කරලා අපි මේක මේ වෙන අයකට අර මේ රටටම බැන බැන ඉන්නේ නැතුව අපෙමුත් කරන්න ඕන යුතුයකමක් හැටියට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි 1 ලීටරයක් දවසට 1 ලීටරයක් ඉසි කරොත්
අපිට පුළුවන් මාසෙට ඩොලර් මිලියන 280ක් විතර ඉතිරි කරන්න. දැන් අපිට බෙහෙත් නැතුව ඉන්නවා කියනවා. අපිට අපේ මේ ආරෝග්‍ය රෝග මේ රෝහල් වලට ඕන බෙහෙත් ටික නැහැ. අපිට මේ ඩොලර් මිලියන 80ක් 280ක් ඉතිරි කරනවා කියන අවුරුද්දට මාසෙ බෙහෙත් ටික ගන්න පුළුවන්. මම හිතන්නේ එච්චර ප්‍රමාණයක් අපි අවුරුද්දකට වියදම් කරන්නේ නැහැ බෙහෙත් වලට. ඉතින් මේක අපේ අතේ තියෙන්නේ. මේ ප්‍රශ්නේ මේ ආර්ථික අගාධයෙන් ගොඩ එන එක අපේ අතේ තියෙන්නේ. මොකද අපි අද පෙට්‍රල් ලීටරයක් වියදම් කරත් එක ඒක නොකර වියදම් කරොත් ඒකෙන් පාඩුවක් විතරයි. වියදම් නොකර හිටියොත් ඒකෙන් විශාල ලාභයක් රට තුළට එනවා. ඉතින් අපි ඒවට යන්න ඕනේ. දැන් අපි අර නාස්තික දූෂණය කතා කරා. දැන් අපි බලන්න ඕනේ අපේ ගෙදර දවසට කොච්චර කෑම ප්‍රමාණයක් අපි විසි කරනවද කියලා. අපි ගොඩක් සමහර වෙලාවට අපි මේ කොහොමද කලමගානකරණය කරන්නේ අනම්මනම් දේවල් අපි කතා කරනවා. හැබැයි අපි දන්නේ අපේ පිඟානට බෙදා ගන්න ඕන බත් ටික කන්න ඕන බත් ටික කොච්චරක්ද අපි බෙදා ගන්න ඕන කියලා දන්නේ නැහැ. ඔබට ඕක හොඳටම පේනවා ඇති 5 ස්ටාර් හෝටලයකට යන්න දැන් ඔය අපි වෙඩින් එකකට යන්න කොච්චර මිනිස්සු කෑම බෙදාගෙන අරන් ගිහින් විසි කරනවද? මොකද ඒ කිසිම එක්කෙනෙක් මම දැකලා තියෙනවා සමහරට මේ ආචාර්යවරු මහාචාර්යවරු පවා කෑම බෙදාගෙන ගිහින් විසි කරනවා. ඒ තමන් අනිත් අයට උගන්වුවත් තමන්ගේ ළඟ තමන්ට දැක්මක් නැහැ තමන්ට කන්න පුළුවන් ප්‍රමාණයවත් කොච්චරද කියලා. අපේ රටේ ගොඩක් අය එහෙම ඉන්නවා. ඉතින් මේ එහෙම අපි විසි කරන මං හිතන්නේ කොළඹ නගර සභාව විතරක් දවසකට විසි කරනවා ටොන් මේ බර ගාණක් විසි කරනවා දවසකට. ඒත් අපේ ආපහු ගත්තම අපේ විදේශ විනිමය. මොකද ඕකෙන් 75%ක් විතර අපි පිට රටින් ගේන බඩු තියෙන්නේ. ඉතින් අපි මේ හැම දෙයක් ගැනම හරි කළමනාකරණයක් කරොත් අපිට ඇත්තටම ඉක්දා ඉක්මනින් අපිට මේ තියෙන තත්ත්වයෙන් වුණත් අපිට ගැලවෙන්න පුළුවන්. මේ රටේ මේ වෙලාවේ තියෙන මේ ඩොලර්ස් ටික වුණත් අපි හරියට කළමනාකරණය කරලා අපේ පරිභෝජනය හරියට කළමනාකරණය කරොත් අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන්. උපාලි මහත්මයාත් ඒ වගේම චමින්ද මහත්මයා කියපු විදිහට අපේ රට අපි හදා ගන්නට ඕනේ. අපේ රට ගැන අපි හිතන්නට ඕනේ. අපිට මේ රට විතරයි තියෙන්නේ. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ වෙලාවේ මේ වැඩසටහන බලන ඔබ හැම කෙනෙක්ම ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ලොකු දැනුමක් නැති අය වෙන්න පුළුවන්. සමහර විට ඔබ ආර්ථික විද්‍යාව දන්න පාසල් ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආර්ථික විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. එහෙම නොවන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ ඔබ කවුරු කොහොම කවි විදිහේ වුණත් ඔබ මේ මොහොතේ ඉඳන් හිතුවොත් යම් සමීක්ෂණයක් ඔබ කළොත් මේ වැනි අවස්ථාවක අපේ රට කොහොමද අපි ගොඩගන්නේ කියලා ඒ හෙට දවසේ ක්‍රියාත්මක කළොත් අපි කියන බලාපොරොත්තුවත් එක මේ රට බොහොම හොඳ අනාගතයක් තියෙන රටක් බවට පත් කරන්න අපි හැමෝටම හැකියාව තිබෙනවා. අපි තව දේවල් කතා බහ කරමු මේ විරාමයෙන් පස්සේ අපි සූදානම් ප්‍රධාන පාලක මැදිරිය වෙත යමු. ශ්‍රී ලංකාවේ හෙට දවස ගැන අපි බලාපොරොත්තුවක් තබා ගන්න ඕනේ කොහොමද? එහෙම නැත්නම් මේ රට තුල ව්‍යාපාර ශාස්ත්‍රයේ මේ වෙනකොට මේ පැවතිලා තියෙන අර්ථකාරී තත්ත්වයක් එක්ක අපි ගොඩ යන්නේ කොහොමද? අපි ඒ ගැන තමයි අද හෝප් වැඩසටහන තුලින් කතා බහ කරමින් ඉන්නේ. චමිත් මහත්මයා මේ වෙලාවේ අපිත් එක්ක තරුණ පිරිස එකතු වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. අපි හැම වෙලේම කියනවානේ ඔවුන්ට තමයි මේ රට ඊළඟට බාර කරන්නේ. ඔවුන් තමයි මේ රට ඊට පස්සේ මේ රට හදන්නේ කොහොමද? ඒ සලස්ම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේ සියලු දේවල් පිඹුරුපත් සකස් කරන්න ඕනේ ඔවුන් විසින්. මේ වෙලාවේ ඔවුන්ට අපි යමක් කියන්න ඕන නේද? ඔව්. ඇත්තටම මේ වසන මම ඊ타මත්ම මේ අපි ඒක මේ වැරදි අර්ථයෙන් ගන්න එපා මම මේ කියන එක. ඊ타මත්ම මම සන්තෝෂ වෙනවා මේ අපේ රටේ තියෙන මේ තරුණ පරම්පරාවේ ඒ ගති ලක්ෂණ ටික අපිට හොඳටම බලා ගන්න පුළුවන් මේ දැන් තියෙන වාතාවරණයත් එක්ක. ඒ තරම් ඒගොල්ලෝ කොයිතරම් මේ වෙන කොහෙවත් නෙමෙයි අපි ගෝල්ෆ් ෆෙස් එකට ගියාම බලන්න පුළුවන්. ඒගොල්ලන්ගේ තියෙන සංවිධානාත්මක ශක්තිය, නිර්මාණශීලීත්වය, කැපවීම ඊළඟට ඒගොල්ලෝ හරි විවෘතයි. ඒගොල්ලොන් අවදානමක් ගන්න බය නැහැ. ඒගොල්ලෝ දේවල් අපි කියන ටෙස්ට් කරන්න, පරීක්ෂා කරලා බලන්න, අත්හදා බලන්න බය නැහැ. ඒක හරි වැදගත් දෙයක්. මොකද මේක තමයි මේ මෙච්චර කාලයකට මේ රටේ ඒ වෙනසක් කරන්නේ නැත්නම් මේ රටේ අවශ්‍ය කරන මේ ව්‍යවසායකත්වය, ඒ බලාපොරොත්තු වන ඒ ස්වයං පෝෂිත ආර්ථිකය ගොඩනගන්න ඕන කරන ඒ අංගෝපාංග ටික එතන තියෙනවා. අපි හැමදාම තව කෙනෙක් කරන දෙයක් බලාගෙන එහෙම නැත්නම් කොයි හරි ඉඳලා කාලේනාස්ති කරන අපි කලින් කතා කරන්නේ මේ තරුණයෝ කියලා කියන්නේ ඉස්කෝලේ ගියාට පස්සේ එක්ක බෝක්කුවක් උඩ ඉන්නෝ එහෙම නැත්නම් ට්‍රීවිල් එකක් අස්සේ කාලේ ගත කරනවා. අර එහෙම තත්ත්වයක් අපිට තිබුණේ. එහෙම නැත්නම් පාරට බහැලා එක රටට අහිත කරන දේවල් කරන. නමුත් දැන් මෙතන මේකත් එක්ක අපි ලොකු දේවල් ටිකක් දැක්කා. ඉතින් මම කියන්නේ මේක නැති කරගන්න හොඳ නැහැ. ඒ වගේම මම විශේෂ ඉල්ලීමක් කරනවා මේ පාලකයන්ගෙන් සහ ඒ අනිකුත් ඒ වැඩිහිටියන්ගෙන් මේ තරුණ පරම්පරාව දිහා තමන් ඒ කාලේ තමන් තරුණයෝ විදිහට හිටපු ජීවිතයයි මේකයි සංසන්දනය කරන්න එපා.
අපි ඒ කාලේ ඔහොම නෙමෙයි. ඒක වෙනම තත්ත්වයක්. දැන් අපි ඉන්නේ වෙනම ලෝකෙක. අනිත් එක දැන් ඒගොල්ලෝ තාක්ෂණයෙන් සෑහෙන ඉදිරියට ගිහිල්ලා ඉන්නවා. එතකොට අපි බලන්න ඕන මේ වර්තමානයේ තියෙන ඒ වාතාවරණය, ඒ අවස්ථාවන්, ලෝකයේ යන දිශාව, ඒකත් එක්ක මේ අපේ ඉන්න තරුණ පරම්පරාවේ තියෙන ඒ ශක්තියින් ටික, ඒ හැකියාවන් ටික, ඒ දැක්ම කොහොමද සම්බන්ධ කරන්නේ කියලා. ඒතර එතෙන්දී මම දකින දෙයක් තමයි මේගොල්ලන්ගේ ඔය කියන ගුණාංග ටික ඔක්කොම තියෙනවා. හැබැයි මෙතනට අවශ්‍යයි හොඳ නායකත්වයක්. නායකත්වයක් කියලා කියන්නේ මේගොල්ලන් ඔක්කොම එක තැනකට ගෙනහල්ලා මේ අවශ්‍ය කරන දිශානතියට ගෙනියන්න ඒ නායකත්වය සහ ඒගොල්ලන්ට අවශ්‍ය කරන අනිකුත් පසුබිම. දැන් විශේෂයෙන්ම දැන් රජයක් විදිහට ගත්තොත් ඒ රජයේ පැත්තෙන් මේ තරුණයන්ට අලුත් දේවල් අරගෙන ඇවිල්ලා පරීක්ෂා කරලා ඉස්සරහට දාන්න ඕන කරන පසුබිම හැදෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි පහුගිය කාලේ ඕනතරම් දැක්කා මේ ලංකාවේ කොයිතරම් නව නිෂ්පාදන කරනවද කියලා මේ තරුණයෝ. මේ ඉස්කෝල දරුවෝ ඊට පස්සේ එතනින් එහාට ගියාම සාම තරුණයෝ නව නිෂ්පාදන එනවා. අපි දකිනවා යම් යම් උත්සව තියලා ඒගොල්ලන්ට තෑගි භෝගයක් දෙනවා. හැබැයි එතනින් එහාට මේ නිෂ්පාදනයට මොකද වෙන්නේ? ඒවා එතනින් එහාට වාණිජමය නිෂ්පාදනයක් බවට යනවද? ඉතින් මේ වගේ තැන්වලදී අපිට මැදිහත් වීමක් කරන්න සිද්ධ වෙනවා. මේගොල්ලන්ට මේ දේවල් කියා දෙන්න සිද්ධ වෙනවා. අනිත් එක තමයි මේ තරුණයන් ළඟ සමහර වෙලාවට ඒගොල්ලන්ට මේ ව්‍යාපාර හැකියාව නැත්තම් යමක් කිරීමේ හැකියාව, ජවය, ඒ දේවල් තියෙනවා. හැබැයි සමහර වෙලාවට මේගොල්ලන්ට ඒක ව්‍යාපාර ආකෘතියක් විදිහට කරගෙන යන්න ඕන කරන අපි කියන මූල්‍යමය දැනුම. නැත්තම් ඒ ආකෘතිය ගොඩනගා ගැනීමට අවශ්‍ය කරන ඒ දැනුම නැත්තම් ඒ මඟ පෙන්වීම අඩුයි. ඒතකොට අපි ඒක කොහොමද කරලා දෙන්නේ කියන එක. ඒ වගේම තමයි අපි තව පොඩ්ඩක් මේක එහාට ගියොත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මේ ඉන්නේ මේ බස් එක ඇතුළේ අපි ඔක්කොම මේක ඇතුළේ. අපි මේ රටක් ඇතුළේ ඉන්නකොට අපි මේ ගෝලීය ආර්ථිකයේ ඇතුළේ වැඩ කරද්දී අපි තනියම වැඩ කරන්න බෑ. අපිට හැම වෙලාවෙම සිද්ධ වෙනවා මේ ජාත්‍යන්තරයත් එක්ක අනිත් රටවල් එක්ක සම්බන්ධකම් තියාගෙන ඒගොල්ලන්ගෙන් යම් යම් දේවල් අපිට යැපෙන්න සිද්ධ වෙනවා. දැන් අදටත් අපි දැන් මේ කතා කරන ආකෘතිය තුළ මේ ආර්ථිකය ගොඩනගනවා කියන එක ඇතුලේ 100%ක්ම දේශීය දේවල් වලින් අපිට මේක ගොඩ දාන්න බෑ මේ තත්ත්වයට. අපිට අනිවාර්යයෙන්ම විදේශ සහයෝගය අපිට අවශ්‍ය වෙනවමයි. ඒක ජාත්‍යන්තර මූලාධාරද එහෙම නැත්නම් වෙනත් රටවල් වලින් ලැබෙන එකද කියන එක වෙනම කාරණාවක්. නමුත් ඒක අවශ්‍යයි. එතකොට ඒ වගේම අපේ දැන් මේ කතා කරන සංචාරක ව්‍යාපාරය ඇතුළේ අපි අනෙකුත් අපි කතා කරා මේ ව්‍යාපාර දියුණු කරන දේවල් ගැන. මේ හැම දෙයක්ම කරද්දී අපි කරන කියන දේවල් වලින් අපේ රටේ කීර්තිනාමයට එහෙම නැත්නම් අපේ රට පිළිබඳව ජාත්‍යන්තරයට දෙන පණිවිඩයත් අපිට වැදගත්. එතකොට අපි යම් යම් දේවල් කරද්දී අපි අපේ තියෙන අවශ්‍යතාවය නිෂ්ඨ කරගන්න ඕන කරන ඒ ක්‍රියාමාර්ග ගනිද්දී අපි අනිත් පැත්තෙන් හිතන්න ඕන අපි මේ කරන දේවල් අපි මේ සමාජයට මුදාහරන දේවල් නිසා ජාත්‍යන්තරයේ මොන වගේ ආකල්පයකින් අපේ රට දිහා බලනවද කියලා. දැන් උදාහරණයක් විදිහට පහුගිය සතියේ ඉතාමත්ම ඛේදජනක සිදුවීම් මාලාවක් සිද්ධ වුණා. ඒක කවුද කරේ කොහොමද කරේ ඒ අගමුල පැත්තකින් තියන්න. සමස්තයක් විදිහට ගත්තම ඒ සිදුවීම් එක්ක සංචාරකයෙක් කැමති වේද මේ රටට එන්න. ආයෝජකයෙක් කැමති වේද මෙතනට ආයෝජනයක් කරන්න. ඒතකොට ඒගොල්ලෝ මෙතන දකින්නේ මෙතන අපි අසරණ වෙලා ඉන්නවා කියන එකට වඩා අපි වුණත් කැමති නැහැ. දැන් හිතන්නකෝ අපේ ගමේ ගෙදරක නිවසක් තියෙනවා. ඒගොල්ලන්ට කන්න බොන්න ටික නැතු දුප්පත් පවුලක් අපිට හිතන උදව්වක් කරන්න. හැබැයි අපි යනකොට ඒ ගෙදර ඉන්න මිනිස්සුත් එක්ක පොළු මුගුරු අරගෙන රණ්ඩු වෙනවා නම් අපිට හිතෙන්නේ නැහැ ඇතුළට ගිහිල්ලා ඕක මේ කැම ටිකක් හරි දීලා එන්න. ඉතින් ඒ සංකල්පම තමයි එතනත් වැඩ කරන්නේ. එතකොට අපි එතෙන්දී අපි මේ හැමෝම දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ අරගලය කියන සංකල්පය ඇතුලේ අවසානයේ තියෙන්නේ මේ ඊ타මත්ම සුබවාදී අරමුණක්නේ. අපිට ඕන කරන්නේ අපිට හොඳ රටක්. අපිට හොඳ රටක් ඕනේ. අපිට මේ රට විනාශ කරන්න දෙන්න බෑ. අපිට මේ රට බේරගන්න ඕනේ. මේ රට දියුණු කරන්න ඕනේ කියන ආකල්පය. එතකොට අපි කිසිම වෙලාවක අමතක කරන්න හොඳ නෑ මේ අවසාන ඉලක්කය. දැන් කවුරු හරි හිතනවා නම් දැන් ඔය ගෝල් ෆේස් එකේ කරන ඒ ක්‍රියාවලියේ අවසාන ඉලක්කය මෙතන ඉන්න මේ පාර්ලිමේන්තුවේ ඉන්න පිරිස ගෙදර යවන එක කියලා ඒක මම හිතන්නේ වැරදි මතයක්. ඒක කොටසක් පියවරක් විතරයි. එතකොට මේ බස් එකක් ගත්තොත් මේ බස් එක ඇතුලේ මේ බස් එකේ ඩ්‍රයිවර් අරගෙන එළියට දැම්මා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතකොට අපි මේ මෙතනින් එහාට මේ රට ගොඩනගනවා කියන තැනට එන්න ඕනේ. එතකොට අපි අරමුණ වෙන්න ඕන මේ අපි දකින යම්කිසි ගැටලු ප්‍රමාණයක් තියෙනවා මේ රටේ. අපි ඒ ටික මෙතනින් සුද්ධ කරලා අපිට ඕනි හොඳ රටක්. එහෙනම් ඒ අරමුණ ඔළුවේ තියාගෙන අපි කරන කියන හැම දෙයකදීම ඒකට හානියක් නොවන විදිහට තමයි මේ කරන්න ඕනේ. ඒත් එක්කම අර
මෙතුමා කිව්වා වගේ අපිට හැම වෙලාවෙම සිද්ධ වෙනවා දැන් මේ තියෙන තරඟකාරී ලෝකේ තනියෙන් යන්න බෑ. අපි හැම වෙලෙම බලන්න ඕන තවත් කෙනෙක් එක්ක කොහොමද සම්බන්ධ වෙලා අපි කියන කොලැබොරේට් වෙලා සාමූහිකව මේ දේ කරන්න. මොකද එතකොට එක එක්කෙනාගේ ශක්තියින් එක එක ආයතන වෙන්න පුළුවන්, පුද්ගලයෝ වෙන්න පුළුවන්. මේ ඔයගොල්ලන් එකතු වුණාම තමයි මේ චේන් එක හරියට ස්ට්‍රෝං වෙන්නේ, ශක්තිමත් වෙන්නේ. එතකොට තමයි ඒක දෙතනට යන්න පුළුවන්. ඉතින් එතෙන්දී මම දැන් මේ තරුණයන් ගැන කතා කරනකොට මම ඉස්සෙල්ලත් පොඩ්ඩක් කියාගෙන ආවේ මේ තරුණයන් ගොඩක් තාක්ෂණයත් එක්ක ඉන්නවා. එතකොට මම දකින හොඳ අවස්ථාවක් තමයි ඔය නිෂ්පාදනය කරන දේවල් වගේ දේවල් කරන්න ගියාම තරමක කාලයක් අපිට අවශ්‍ය වෙනවා. නමුත් අපි අර කතා කරන තාක්ෂණික දේවල් අපනයනය කරන්න පුළුවන් නම් පිටරටවලට. ඒ කියන්නේ අපි දැන් අපනයනය කරන කියලා අදහස් කරන්නේ පිටරටක ඉන්න පුද්ගලයෙකුට ලංකාවේ ඉඳලා තාක්ෂණික දෙයක් දෙනවා. අපි වෙබ්සයිට් එකක් හදන්න වෙන්න පුළුවන්, ලෝගෝ එකක් හදන්න වෙන්න පුළුවන්. ඒ මොකක්ද ඩිජිටල් ඒ තාක්ෂණයත් එක්ක. එහෙම දෙයක් කරාම අපිට ලොකු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. විදේශ විනිමය නිකම්ම එනවා. අනිත් එක තමයි මම තව එක දෙයක් විතරක් කියන්නම් මේ තරුණයන් විතරක් නෙමේ වශයෙන් මම මේ කියන්නේ මේ අපි හැමෝටම අර ඔබ ඉස්සෙල්ලත් කතා කරා අපි කතා කරනවා අපි මේ ඩොලර් සම්බන්ධයෙන් ප්‍රශ්නේ. එතකොට ඩොලර් එළියට යන ප්‍රමාණය අඩු කරගන්න එකේදී අපිට පුද්ගලික මට්ටමින් කරන්න පුළුවන් ගොඩක් දෙයක් තියෙනවා. මම ඔබට යෝජනාවක් කරනවා මේ වැඩසටහන අහන් ඉන්න හැම දෙනාටම. ඔබ වියදමක් කරනකොට අදින් පස්සේ ඒ වියදමක් කරලා ගන්න භාණ්ඩය හෝ සේවාව ඇතුලේ ඩොලර් තියෙනවා. ඩොලර් තියෙනවා කියලා කියන්නේ ඔබ පිටරටකින් ගෙනාපු ද්‍රව්‍යයක් නම් ගන්නේ ඒ කියන්නේ ඔබගේ වියදම ඇතුලේ ඩොලර් වියදමක් තියෙනවා. ඔබ බලන්න ඔබට පුළුවන් හැම තැනදීම ඔබ පරිභෝජනය කරන භාණ්ඩය දේශීය භාණ්ඩයක්. එහෙම නැත්නම් පිටරටකට ඩොලර් යන්නේ නැති භාණ්ඩයක් බවට පත් කරගන්නේ කොහොමද කියන එක. ඒකෙන් වැඩ දෙකක් වෙනවා. එකක් තමයි අපේ ආනයන වෙනුවෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය ඉතිරි වෙනවා. අනිත් පැත්තෙන් ඒ අවස්ථාව අපේ දේශීය ව්‍යාපාරිකයෙකුට දෙන හින්දා අපේ දේශීය ව්‍යාපාරිකයෙක් කවුරු හරි එතන නැගිටිනවා. ඔබ ගන්න ආහාර ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. අපි හිතන්න අපි ගිහිල්ලා ට්‍රිප් එකක් යනකොට පොඩි ළමයාට ස්නැක් එකක් අරන් දෙන්න කියලා කියන මොනවා හරි කන්න ඕනේ කියලා. එතකොට ගිහිල්ලා බලන්න මේක අපි පිටරටින් ගෙනාපු එකක්ද ලංකාවේ දෙයක්ද කියලා. අපි ලංකාවේ දෙයක් අරන් දෙන්න. එතකොට අර කියන ඩොලර් එක ඉතුරු වෙනවා. ඔය කියන සමීකරණ අපි සමහරලාට හිතන්නේ නැති දේ තමයි වාසනාව. අපි හැම වෙලේම අපි දකින්නේ අපි ළඟ තියෙන දේ. දැන් මෙච්චර කාලයකට අපි හිතුවේ නෑනේ අපි ගමේ ඉන්න මිනිස්සෙක් හොරත් හිතුවේ නෑනේ ඩොලර් කියන එක අපිට ප්‍රශ්නයක් වෙයි කියලා. එතකොට අපි මේ කරන හැම දෙයකම අවසාන ප්‍රතිඵලය රටේ ඉහළ තැනටම යනවා. එතකොට අපි මේ හැම වෙලාවෙම මෙන්න මේ කියන සමස්තය දිහා බලන්න ඕන. ඊළඟ කාරණාව තමයි මේ රටේ මේ ආර්ථික කළමනාකරණය කියන එක රජයේ ඉඳලා පල්ලෙහා මට්ටමටකම් පිරිහිලා තියෙන එක හේතුවක් තමයි මූල්‍ය සාක්ෂරතාවයේ තියෙන අඩුපාඩුව සහ මූල්‍ය වෙනයක් නැතිකම. ඉතින් ඒ හින්දා අපි හැමෝම තමන් කුමන රැකියාවක් කරත් කුමන ශ්‍රේෂ්ඨයක හිටියත් තමන්ගේ මූල්‍ය සාක්ෂරතාවය වැඩි කරගන්න උත්සාහ කරන්න. සමහරලාට අපි එදිනෙදා අපි උපයන ආදායම වියදම් කරගන්න එක හරියට කාර්යක්ෂමව කරේ නැත්නම් අපි එතෙන්දිත් පරාදයි. ඉතින් සමහර වෙලාවට අපි දකින්නේ මිනිස්සුන්ට තියෙන ආර්ථික ගැටලු වල හේතුව ආදායමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ලැබෙන ආදායම වියදම් කිරීමේදී ඒ ගන්න තීරණවල තියෙන ප්‍රශ්නයක්. ඒතර ඒ පිළිබඳව හරි අවබෝධයෙන් කටයුතු කරනවා නම් අර සමහරලාට දැන් තියෙන ගැටලුවක්නේ මට ලැබෙන ආදායම මදි තමන්ගේ වියදම් ටික කරගන්න. දැන් මීට කලින් මාසේ මම ගත්ත පඩියට වඩා ඒ පඩියම මේ පාසේ ගත්තත් මට ඒ ගිය මාසේ ගත්ත බඩු ටික ගන්න බෑ. ඒ කියන්නේ ක්‍රය ශක්තිය අඩු වෙලා තියෙනවා. ඉතින් ඔයගේ ප්‍රශ්න අපිට තියෙන්නේ. එතකොට අපේ ක්‍රය ශක්තිය අඩු වෙනකොට අපි කරන්න ඕන අපේ ඵලදායීතාව වැඩි කරගන්න එක. ඒ කියන්නේ අපිට ආදායමක් එන්නේ නැත්තම් වියදම අඩු කරගන්න. අඩු වියදමකින් වැඩි ප්‍රතිඵලයක් ගන්න පුළුවන් දෙයක් කරන්න. කපයි හැරීමක් දැන් සරලම දෙයක් කිව්වොත් එහෙම ඔබ කඩේට ගිහිල්ලා එළවලු ගන්නවා නම් දැන් මම ඊළඟ පාර කඩේට යනකොට එළවලු ගන්න ගමන් මිරිස් ඇට ටිකක් අරන් එනවා ගෙදර. මිරිස් තියෙන මිරිස් ඇට හරි පැල හරි එක එක බීජ අවශ්‍ය තියෙනවා. එතකොට මාස 3ක් හරි 2ක් හරි ඒ තියෙන අවශ්‍ය ඒ කාල සීමාව යනකොට ඔයා එක තැනකදී කඩෙන් ගේන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් අපි හිතන්නේ නැති දේවල්නේ. මේ පුංචි දේවල් වලට ගියොත් මම හිතන්නේ ලොකු දෙයක් කරන්න පුළුවන්. මම මේ පුංචි දේවල් කියලා අදහස් කරේ අපි මේ සමස්තයකට කතා කරන හින්දා. ඊට අමතරව අපිට තව ගොඩාක් දේවල් කරන්න පුළුවන් රටක් විදිහට ප්‍රතිපත්තිමය වශයෙන් වැඩ කරද්දී විශේෂයෙන්ම මම විවෘත ආරාධනාවක් කරනවා මේ ගණකාධිකාරීවරුන්ට ඒ වගේම මේ ආර්ථික විද්‍යාඥයින්ට ඔබලා මේ වෙලාවේ රට වෙනුවෙන් ඉදිරියට එන්න ඕන අවස්ථාව. මොකද ඒගොල්ලන්ට තමයි මේ තියෙන අර්බුදය ගැන දැනුමක් තියෙන්නේ සහ
රටේ ඉන්න මහජනතාවට දැනුම දීලා ඒගොල්ලන්ව හරි මගට ගෙනියන්න ඊළඟට මේ රටේ මොකද වෙන්නේ කියලා ඒගොල්ලන්ට පැහැදිලි කරන්න. උදාහරණයක් විදියට වාසනා පහුගිය කාලේ ප්‍රශ්නයක් තිබුණා. මිනිස්සු එකපාරට කලබල වෙලා මේ බැංකු පද්ධතිය කඩා වැටෙනවා කියලා දුවගෙන ගිහිල්ලා බැංකුවල තියෙන සල්ලි ටික ගන්න ගියා. ඉතින් එහෙම ගියා නම් ඇත්තටම කඩා වැටෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අනවබෝධයනේ. අර විදේශයක සිදුවෙච්ච යම්කිසි ගනුදෙනුවක් නිසා ඒක පිළිබඳ අවබෝධයක් නැතුව වැරදි තීරණ වලට යන්න ගියා. එතකොට අපි මේ ඉන්න වෘත්තිකයන්ට ඒ පිළිබඳ දැනුම තියෙන යට ලොකු වගකීමක් තියෙනවා. මේ වෙලාවේ මේ සාමාන්‍ය පොදුමහ ජනතාවට මේ දේවල් පැහැදිලි කරලා දීලා ඒ හරි තීරණ ගන්න ඕන කරන මඟ පෙන්වීම කරන්න. එහෙම නැතු වුණොත් එන්නේ අපි අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගෙන මේ රටේ තියෙන සමස්ත ආර්ථිකයම අවුල් වෙන එක. ඉතින් ඒ හින්දා මම කියන්නේ අපි ගන්න හැම පියවරක්ම ඊටාම කල්පනාකාරීව ගන්න. අනිත් හැම දෙයක්ම මේ වෙලාවේ අමතක කරන්න. දේශපාලන පක්ෂ පාට මොකද අපි ඔක්කොම ඉන්නේ මේ බස් එක ඇතුලේ. ඒතකොට අන්තිමට මොනවා කරන්නත් මේ බස් එක බේරගෙන ඉන්න ඕන. මේක අගාධට ගියොත් අපි ඔක්කොම යන්නේ. ඉතින් ඒ හින්දා අපි හැම වෙලාවෙම විශේෂයෙන්ම මම මේ පාර්ලිමේන්තුවේ ඉන්න පිරිසකින් ඉතාමත් මෝනෑකමින් ඉල්ලා සිටිනවා. ඇත්තටම අපි සමහරවිට කලකිරීමක් ඇති වෙනවා. මොකද මෙච්චර රටට මේ ආර්ථික අර්බුදයක් තියෙද්දි අපේ ප්‍රමුඛතාවය වෙන්න ඕනේ ඒක ගොඩනගාගෙන. ඒකෝට එතෙන්දිත් අපිට සමහරලාට පේනවා යම් යම් තැන්වලදී ඒ තියෙන පටු අරමුණු වලට තාමත් යන වගක් පේනවා. ඒ හින්දා එහෙම යන්නේ නැතුව මේ වෙලාවේ ජනතාව, දේශපාලඥයෝ, වෘත්තිකයෝ අපි හැමෝම එකතු වෙලා ඉස්සලා මේ බස් එක බේරගමු. මේ බස් එක බේරගෙන අපි ඊට පස්සේ ඕන දෙයක් බේරගන්න පුළුවන් එතනින් එහාට. අන්න එතනට යන්න කියලා මම කියන්නේ. හොඳයි. පාලි මහත්මයා අපි අවසාන වශයෙන් අපි කතා කළානේ තාරුණ්‍ය ගැන. තාරුණ්‍යයට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ඔවුන්ට යම් යම් සැලසුම් තියෙනවා. ඔවුන්ට කරන්න ඕනේ මේ රට වෙනුවෙන් යමක් කරන්න ඕනේ කියන හැඟීම තියෙනවා. ඔවුන්ට අපි අවස්ථාවක් ලබා දෙන්නට අවශ්‍යයි. ඔබ දේශීය ව්‍යාපාරිකයෙක් විදියට මේ වෙලාවේ රටේ තාරුණ්‍යයට මොකක්ද කියන්න තියෙන්නේ? ඔව් ඇත්තටම රටේ තාරුණ්‍යයට මේ වෙලාවේ කියන්න තියෙන්නේ දැන් ඔබ කවුරුත් දන්නවා මේ රටේ ව්‍යවස්ථාව. මේ ව්‍යවස්ථාව අපි මේ වෙනකොට 20 වතාවක් සංශෝධනය කරලා තියෙනවා. ඒ සංශෝධනය කරපු හැම වතාවකම අපිට දේශපාලඥයන් කියලා තියෙන මේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ මේ රට දියුණු කරන්න කියලා. හැබැයි අපි අද දියුණු වෙලා ඉන්නවද? අපි ආපහු මේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න යනවා. ඉතින් මම ව්‍යාපාරිකයෙක් වශයෙන් ඒ වගේම වෘත්තීය වේදිකෙක් වශයෙන් මම දකින දෙයක් තියෙනවා මෙතෙන්දී අපි වහම කළ යුතු දෙයක්. ඒ තමයි මේ රටට ජාතික සැලැස්මක් හදන එක. මොකද ජාතික සැලැස්මක් හදන්න ඕනේ කියන්නේ අපි ජාතික සැලැස්මක් හදන්න ඕනේ ඒ අපේ වගේ රටකට අපිට ඉන්නවා නම් මේ විෂනරි ලීඩර් කෙනෙක්. අපිට එහෙම අපේ නිදාසෙන් පස්සෙම අපේ රටට විෂනරි ලීඩර් කෙනෙක් හම්බෙලා නැහැ. එතකොට විෂනරි ලීඩර් කෙනෙක් ඉන්නවා නම් අර මෙතුමා පෙන්නන බස් එක ගෙනියන්න ඕන තැන දන්නවා. අපි හිතමු මේ බස් එක ගෙනියන්න ඕනේ මහනුවරට. අපි දැන් කොළඹ ඉන්නේ අපි හිතමු මේක දළදා මාලිගාවට ගෙනියන්න ඕනේ නුවර. එහෙනම් අපි මේක ගෙනියන්න ඕන පාරත් අපි එයා දන්නවා හරියට. එහෙනම් මේක කැලේ කප කප ඉන්න නැතුව මේ බස් එක හරි තැනට ගෙනියන බස් එකේ මගිනොත් සන්තෝෂෙන් තියාගෙන. හැබැයි අන්න ඒක දේ කරන්න පුළුවන් නායකයෙක් අපිට හම්බෙලා නැහැ. එහෙනම් අපි කරන්න ඕනේ ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕනේ. ඒ කියන්නේ මේ බස් එකට නගින ඩ්‍රයිවර්ට අපි කියලා දෙනවා මේ බස් එක යන්නේ කොහොමද? යන්න ඕන පාර මොකද්ද? යන්න ඕන වේගය මොකද්ද? බස් එකට නංගගෙන කී දෙනෙක්ද යන්නේ? මේ බස් එක හොදන්න ඕනේ කොතනද? නවත්තන්න ඕනේ කොතනද? අපි හරි ඩිරෙක්ෂන් එකක් දෙනවා. අපි හරි මාර්ග උපදේශකයක් දෙනවා මේ බස් එක ගෙනියන්න ඕන තැන. අන්න ඒක තමයි ජාතික සැලැස්මක් කියන්නේ. එතකොට අපේ රටට මේ වෙලේ අපි හදන්න ඕන ජාතික සැලැස්මක්. එතකොට ජාතික සැලැස්මක් හදනකොට මම මේකට පොඩි ව්‍යාකෘතියක් පොඩ්ඩක් කියන්නම්. අපේ රටට තියෙන සම්පත් මොනවද? අපි මේ සම්පත් ටික කළමනාකරණය කරගන්න ඕනේ. එතකොට තමයි අපේ ආර්ථිකය තියුණු වෙන්නේ. අපිට තියෙන ප්‍රධාන වශයෙන් සම්පත් පහක්. එකක් තමයි අපිට අයිති ගුවන. ඊළඟ එක අපිට අයිති මුහුද. ඊට පස්සේ තියෙනවා අපිට අයිති ගොඩබිම. ඊට පස්සේ තියෙනවා අපිට හොඳ මානව සම්පතක්. ඊට පස්සේ අපිට අයිති විදේශ වත්කම් තියෙනවා. මෙන්න මේ වත්කම් පහ මේ සම්පත් පහ හරියට කළමනාකරණය කරන්න පුළුවන් ආර්ථික සැලැස්මක් හදන්න ඕනේ. අපි මේක මම උදාහරණයට ආර්ථිකයට මේක පොඩ්ඩක් තව දීර්ඝ කරලා කියනවා නම් අපිට ගුවන කොහොමද අපේ ආර්ථිකයට බලපාන්නේ? අපිට තියෙන මේ ගුවන අපිට අයිතිව තියෙන ගුවන කොහොමද අපි ආර්ථික සම්පතක් කරගන්නේ? ඒකෙන් කොහොමද අපි මුදල් හොයන්නේ? අපි ඒකෙන් කොහොමද ඩොලර් හොයන්නේ?
එහෙනම් අපිට ගුවන් තොටුපළවල් තියෙන්න ඕනේ. අපිට වෙන පිට රටවල් වලට ඇවිල්ලා අපේ ගුවන් තොටුපළ පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම දෙන්න ඕනේ. මේ වගේ ඇවිල්ලා ට්‍රේඩින් කරන්න ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න ඕනේ. ඒ වගේ විශාල අවස්ථා ගොඩක් තියෙනවා. එතකොට අපි ඉන්නේ ඇට්ලාන්ටික් සාගරයත් පැසිෆික් සාගරයත් මැද ඉන්දියන් සාගරේ තියෙන්නේ. එතකොට මේ සාගර දෙක හරහා ගමන් කරන අයට ලේසියෙන්ම ගමන් කරන්න පුළුවන් ගුවන් මාර්ග තමයි අපේ ගුවන් මාර්ග හරහා. එහෙනම් අපි ඒකේ ප්‍රයෝජනයට අරන් තියෙනවා. එහෙනම් අපේ තරුණ තරුණියෝ හදන්න ඕන සිස්ටම් එකක් ආර්ථිකයට කොහොමද අපි ගුවන් පාවිච්චි කරන්නේ? මොන ඒරියා වලටද අපි පාවිච්චි කරන්න ඕනේ? ඒ වගේම මොහොත. අපි කොහොමද අපේ මොහොත ආර්ථික වශයෙන් පාවිච්චි කරන්නේ? අපිට මාළු සම්පත තියෙනවා. අපි මේ මාළු ටික ගන්නවාද? එහෙනම් ඒකට අපිට සැලැස්මක් තියෙන්න ඕන. මොකද දැනට අපේ රටේ මාළු ටික අල්ලන්න යන්නේ පිට රටේ. විදේශිකයන්. මේ ටික අපේ රටට ගන්න අපිට සැලැස්මක් තියෙන්න ඕන. ඉතින් අපි හයිවේ එකක් හදන්න ඩොලර් බිලියන 200ක් වියදම් කරන වෙලාවේ අපිට පුළුවන් සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 6කට විතර ටොන් 15000ක් විතර ගේන්න පුළුවන් මේ බහුදින යාත්‍රාවක් ගන්න පුළුවන්. අපි ඒ වගේ යාත්‍රා 20ක් විතර අරගෙන මහමුදට දැම්මනම් අර පාරක් හදන සල්ලි ටිකෙන් අපිට ඒ වගේ 10 ගුණයක් අවුරුද්දක් ඇතුළත උපයන්න පුළුවන්. අපි එහෙම ආර්ථික දැක්මන් වලට ගිහින් නැහැ. ඒ හේතුව තමයි අපිට අර ජාතික සැලැස්මක් නැති එක. ඉතින් ඒ වගේම අපේ රට ළඟින් අපි අතෑරියා අපිට තියෙන මේ හම්බන්තොට වරාය. ඇත්තට මේ වරාය අපි ප්‍රයෝජනයට ගත්තා නම් අපේ රට ළඟින් අවුරුද්දකට ගමන් කරනවා නැව් 65000. ඒ කියන්නේ මාසෙකට නැව් 5000ක් 6000ක් අතර ප්‍රමාණයක් ගමන් කරනවා. ඕකෙන් නැව් කීයද අපි ගන්නෙ? ඉතින් මේක අපි කළමනාකරණය කළා නෑ. අපිට අර ආර්ථික සැලැස්මක් නැති එකයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගොඩබිම ගමු. ගොඩබිමේ කොච්චර අපිට සම්පත් තියනවද? අපිට මේක වගා කරන්න පුළුවන් ඉඩකඩම් තියෙනවා. අපේ ස්වාභාවික සම්පත් තියෙනවා. අපිට මිනිරන් තියෙනවා. මැණික් තියෙනවා. අපිට විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ ගොඩබිම කොහොමද ආර්ථිකය වෙනුවෙන් කළමනාකරණය කරන්නේ? අන්න ඒකට අවශ්‍ය ප්‍රතිපත්ති ටික හදන්න. ඒ වගේම මානව සම්පත. මානව සම්පත කියන එක ඊටාම වැදගත්ම දේ අපේ රටේ. හොඳම මානව සම්පතක් තියෙනවා. මෙතුමා කිව්වා වගේ අපේ ලිටරසි රේට් එක 98ක් විතර තියෙනවා. එතකොට අපි මේ මානව සම්පත ප්‍රයෝජනයට අරන් තියනවාද? අපි හැම වෙලේම අර අවධානය යොමු කරලා තියෙන්නේ මෙතුමා කිව්වා වගේ අර විශ්වවිද්‍යාලය යන 50000 ගැන විතරයි. එතකොට අවුරුද්දකට තව 550000ක් එළියේ ඉන්නවා. අපි මේ මානව සම්පත කොහටද පාවිච්චි කරලා තියෙන්නේ? අපි ඒව පාවිච්චි කරන්න ඕනේ. ඒතර ওই මානව සම්පත ඇතුළත තමයි තියෙන්නේ අපේ අධ්‍යාපනය, සෞඛ්‍ය, අපේ අනිකුත් තියෙන අංග උපාංග සේරුම තියෙන්නේ මේ මානව සම්පතයි. ඒතකොට මේ මානව සම්පත හරහා කොහොමද අපි මේක කළමනා කරන්නේ? මේ වගේ අපේ අර ප්‍රධාන සම්පත් පහට අදාළව ජාතික ප්‍රතිපත්තියක් හදන්න පුළුවන් නම් අපිට මේ රට ඊටාම කෙටි කාලෙකින් දියුණු කරන්න පුළුවන්. මොකද මේ රටට පත් වෙන කිසිම නායකයෙකුට මේ ජාතික ප්‍රතිපත්තියෙන් පිට යන්න බෑ එතකොට. ඒක අපි අවුරුදු 25කට විතර හදන්න ඕන. අපි දැන් දියුණු රටක් ගත්තම අපි දුබයි වගේ රාජ්‍යයක් ගත්තම ඒගොල්ලෝ කතා කරන්නේ තව අවුරුදු 100කින් ඒ රටේ මොකද වෙන්නේ කියලා. අපි දන්නේ නැහැ හෙට අපේ රටට මොකද වෙන්නේ කියලා. මොකද අපිට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ඉතින් මම ওই තරුණ තරුණියන්ගේ සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා ඔබලා ඊටාම ඥානවන්ත බුද්ධිවන්ත පිරිසක්, හොඳ මේ ශක්තිය ධෛර්යය තියෙන පිරිසක් ඔබ එකතු වෙලා මේ ජාතික ප්‍රතිපත්තියක් හදලා මේ රටේ දේශපාලඥයන් මේකට යොමු කරන්න මේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන තැනට. අන්න එදාට තමයි ඔබට අනාගතයක් තියෙන. ඒ වගේම ඔබගේ දුවදරුවන්ට අනාගතයක් තියෙන්නේ. හොඳයි. පවුලේ නාලිකාව විදිහට අපි සූදානම් රටේ හෙට දවස සම්බන්ධයෙන් ඔබට බලාපොරොත්තුවක් ලබා දෙන්න අද අපි මේ සිදු කළේ මාධ්‍ය වගකීම. අපි සූදානම් ඔබට මේ රටේ හෙට දවස් සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් ලබා දෙන්න. ඉතින් අද දවසේදී හෝප් වැඩසටහනට අපිත් එක්ක සම්බන්ධ වුණා, සම්පත් දායකත්වය ලබා දුන්නා. මෙගා හීටර්ස් ගෲප්හි සභාපති වගේම කළමනාගාර අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරන උපාලි ජයසේකර මහත්මයා වරලත් ගණක අධිකාරිවරයෙක්. බොහොම ස්තුතියි ඔබතුමාට අද දවසේ අපිට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඒ වගේම අපිත් එක්ක අද දවසේදී සම්පත් දායකත්වය ලබා දුන්නා ආසියා පැසිෆික් මුදල් හා ව්‍යවසායකත්ව සංවර්ධන ආයතනයේ සභාපතිතුමන් විදිහට කටයුතු කරන එතුමන් HCP කන්සල්ටන්ට් පුද්ගලික සමාගමේ සභාපතිතුමන් විදිහට කටයුතු කරනවා. ඒ වගේම කළමනාකරණ හා ව්‍යාපාරික උපදේශකවරයෙක් විදිහට, ඒ වගේම ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙක් විදිහට කටයුතු කරන චාමින්ද කුමාරසිරි මහත්මයා බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් අපි සෝදානම් ලබන සතියේත් ඔබත් සමග මේ විදිහට හෝප් වැඩසටහනකින් සම්බන්ධ වන්නේ. ඉතින් අවසාන වශයෙන් ඔබට මතක් කරන්නම් තාරුණ්‍යයට වගේම පුරවැසියෙක් විදිහට ඔබට පුළුවන්කම තියෙනවා රටේ හෙට දවස වෙනස් කරන්න. ඒ ඔබට බාරයි. අපි ගිහින් එන්නම්. සුබ රාත්‍රියක්.